ආදරණීය දරුදරියනි අපි මේට ප්‍රථම පාඩම් පරිච්ඡේද කිහිපයකින්ම සාකච්ඡා කරමින් හිටියේ විෂය නිර්දේශයේ ප්‍රධානම මාතෘකා ඒකකයක් වන මූල්‍ය කළමනාකරණය හා සම්බන්ධ පසුගිය විභාග ප්‍රශ්න. එහිදී අපි බහුවර්ණ ප්‍රශ්න ගණනාවක් පුළුල් ලෙස විශ්ලේෂණය කරමින් විභාගයට විශේෂම වාස්තික පේපර් එක පළවෙනි ප්‍රශ්න පත්‍රයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය දැනුම ඒ වගේම විශ්වාසය දැනුමයි විශ්වාසයත් අවශ්‍යයි. දැනුම විශ්වාසය අපි වර්ධනය කරන්න උත්සාහ කළා. විශේෂයෙන්ම මේ ප්‍රශ්න පත්‍රයට මම දෙවෙනි ප්‍රශ්න පත්‍රයට කැප වෙන්නේ නැහැ කියනෝ නෙවෙයි. දෙවෙනි ප්‍රශ්න පත්‍රයට වඩා මේකට මම වැඩිපුර කැපවීමක් කරනවා. ඒකට හේතුව ඩීප් එඩියුකේෂන් පාඨමාලාවට අඛණ්ඩව සම්බන්ධ වෙන දරුවෝ දන්නවා. හේතුව තමයි දෙවන ප්‍රශ්න පත්‍රයට ලකුණු 75කට වැඩිපුර ලැබෙන ආකාරයෙන් සාර්ථකව පිළිතුරු ලියපු බොහෝ සිසුන් මේ ප්‍රශ්න පත්‍රයේදී ලකුණු 40 45 50 55ට මොකද වෙන්නේ? වැටෙනවා. එතකොට පැහැදිලිව මේ සාමර්ථ්‍යයක් ලැබෙන්නේ නැහැ නේ. පැහැදිලිව මේ සාමර්ථ්‍යයක් ලැබෙන්නේ නැහැ. ලකුණු 80ක් ගත්තත් මේකට 50ක් ගත්තොත් කීයද? ලකුණු 130යි. 130යි නේ. එතකොට උපරිම හම්බෙන්නේ B සාමර්ථ්‍යය. මෙන්න මේකට ප්‍රධාන හේතු මම හැමදාම කිව්වා ඒ අන්නේ සාධක ටික හේතු ටික අනිවාර්යයෙන්ම අපි බැහැර කරන්න ඕනේ. මේ ව්‍යාපාරද්දිනි ප්‍රශ්න පත්‍රයේ පොදු සාධකයක් තියෙනවානේ. මොකද්ද පොදු සාධකය? BS ලේසි. BS ලේසි. ඒක උපකාරක පන්ති වල අපි අත්දැක්කා. උපකාරක පන්ති accounting economics වලට පන්ති පිරලා ඉන්නවා. BS වලට ළමයි නැගිටලා යනවා. ඒ ලේසිනේ. නමුත් ඒ පොදු සාධකයේ වැරදි කියලා මම ඔප්පු කරලා තියෙනවා. 2021 අන්තිම අවුරුද්ද 21 සිට ආපස්සට අවුරුදු 5ක් බලන්න අවුරුදු 5ේම ලංකාවේ සමස්ත ප්‍රතිඵලවල තුන්වන තැන තියෙන්නේ BS වලට. BS ලේසි නම් ළමයි හරියට කළා නම් BS අංකයකට එන්න එපා. අඩු ගාණ අංක 2කට නෑ අංක 3. ඒකම ඇති. BS නෙමෙයි ඕනම විෂයක් ලේසි තමයි හරියට කරනවා ලේසි. නැත්නම් අමාරුයි. මේ BS ලේසි කියලා කියන්නේ අර පුළුල් න්‍යායන් නෑනේ. දැන් ආර්ථික විද්‍යාවේ තියෙන න්‍යායන් ගණනාවක් කරන්න. accounting වල තියෙන මූලධර්ම ගණනාවක් ඉගෙන ගන්න. BS වල තියෙන ප්‍රායෝගික කරුණේ ව්‍යාපාර අධ්‍යයනයේ ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරයේ හැදෑරීම සහ ඒ තුලින් අපි දැනටමත් ව්‍යාපාර ක්‍රියාකාරීත්වයේ දුර්වලතා දකිනවා නම් ඒ දුර්වලතා වලට ඉදිරි විසඳුම් නැත්නම් විභව විසඳුම් සොයා ගැනීමනේ මේ විෂයෙන් කරන්නේ. ඉතින් න්‍යායාත්මක කොටස් අඩුයි. ඒතර මේක ප්‍රායෝගිකයි. දැන් අලෙවිකරණය ගත්තොත් අලෙවිකරණේ කිසියම් අලෙවිකරණ උපාය මාර්ගයක් ව්‍යාපාරයක් අනුගමනය කරාට ඒක ඊළඟ වතාවේදී මොකද වෙන්නේ? විසිකලා දාන්න වෙනවා. ඒකට නව අලෙවිකරණ උපාය මාර්ගයක් ගේන්න වෙනවා. ඒ වගේ මේක නිතරම අලුත් වන විෂයක්. මෙන්න මේ தත්ත්වය හඳුනා නොගැනීම තමයි ප්‍රධාන වශයෙන් BS ලේසි කියලා කියන්නේ. ඒ පොදු සාධකයේ හැරුණ විට ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය එනම් වාස්තවික ප්‍රශ්න පත්‍රය පිළිබඳව අසාර්ථක ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න හේතු කිහිපයක් බලපානවා. එකක් තමයි මේ වාස්තවික ප්‍රශ්න පත්‍රයේ කියන අර්ථකථනයක් නෑ ඔබට. වාස්තවික ප්‍රශ්න හෙවත් වාස්තවික ප්‍රශ්න පත්‍රය කියන එක ගැන අවබෝධයක් නෑ. මොකද්ද මේ වාස්තවික කියන එකේ තේරුම? වාස්තවික කියන්නේ නිශ්චිත පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න. නිශ්චිත අදහසක් අපේක්ෂා කරන ප්‍රශ්න තමයි වාස්තවික ප්‍රශ්න කියන්නේ. නිශ්චිත පිළිතුරක්. මේකේ ගැඹුර ඕගොල්ලෝ තේරුම් ගන්න නැහැ. දැන් දෙවන ප්‍රශ්න පත්‍රයේ වාස්තවිකනේ ව්‍යුහගත ස්ට්‍රක්චරල් ක්වෙස්චන්ස් තියෙනවා. ඒකෙදි අපිට විවිධාකාරයේ පිළිතුරු වලින් ලකුණු ලබා ගන්න පුළුවන්. සමහර නෙවෙයි බොහෝ ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරක් නැහැ. 10 දෙනෙක්ගේ පිළිතුරු 10ක්. 10 දෙනාටම ලකුණු ගන්න පුළුවන්. මේක එහෙම නැහැ. මේකේ නිශ්චිත වහන ප්‍රශ්නයක්. ඒ කියන්නේ නිශ්චිත පිළිතුරු එකයි තියෙන්නේ. ඒකම ලියන්න ඕනේ. ඒකම ලියන්න ඕනේ. කලාතුරකින් ඒ පිළිතුරට සමාන වචන තියෙනවා. දැන් මානව සම්පත් කල්පනාකරණය අපි හිතමු පිකට් ගැසීම කියලා සිංහලෙන් කියනවනේ පිකටින් වලට පිකටින් ජනප්‍රියයි ලංකාවේ ලෝකෙත් හැම රටකම.
ඒ පිකට් ගැසීමනේ සිංහලෙන් කියන්නේ. ඕකටම ප්‍රතිබාහනය කියලා කියන්න පුළුවන්. ඒතර පිකට් ගැසීම හෝ පිකටින් කියලා සිංහලෙන් ලිව්වත් ප්‍රතිබාහනය කෙල්ලුවත් ලකුණු හම්බ වෙනවා. එහෙම සමානාර්ථ දෙන පද ඒත් හම්බෙන්නේ කලාතුරකින්. නැත්තම් අනිවාර්යයෙන්ම ලියන්න තියෙන්නේ එකම එක පිළිතුරයි. එකම එක පිළිතුරයි. විදේශ වෙළඳාමේදී ආනයනකරුවන් අපනකරුවන් දෙගොල්ලන්ටම අවාසිදායක නොවන විදේශ ගනුදෙනු පියවීමේ මාධ්‍ය ඇහුවොත් ඒකට එකම එක පිළිතුරයි තියෙන්නේ නායවර ලිපිය. වෙන සමාන පදයක්වත් නැහැනේ. letter of credit. ඒකම ලියන්න ඕනේ. එතකොට ඒක හරියටම දන්නේ නැත්නම් ඔබට පුළුවන් ද ආසන්නතාවයෙන් උත්තර ලියන්න. බෑ. දැන් ළමයි කතා වෙනවා අපිට හැල තියෙනවා. බහුවර්ණ ප්‍රශ්න නම් මොනවා හරි කරගන්න පුළුවන්. ඉරිගාන එකනේ. මොනවා හරි අපිට ඒකට මේ සිලෙක්ට් කරගන්න පුළුවන්. එහෙම බෑ. දැන් අර කිව්ව ප්‍රශ්නේ නායවර ලිපිය කියන එක දන්නේ නැත්නම් හෝ අමතක නම් ඒක ඉගෙනගෙන නැත්නම් කොහොමද අනුමාන කරලා මේ අපි මේ උත්තරේ තෝරන්නේ? අහම්බෙන් උත්තරේ වදින්න පුළුවන්. අහම්බෙන් උත්තරේ වදින්න පුළුවන්. අර ක්‍රිකට් වල තියෙනවානේ වාසනාව කියලා එකක්. අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායම සමහර ක්‍රිකට් තරග පරදින්න යනවා. මේ කතා කරන මම සමහරට ඔය වන් ඩේ මැචස් එකේ ටීවී එක ඕෆ් කරනවා දැන් කොහොමත් පරාදයි කියලා. කොමාරි අහම්බෙන් වගේ ආරංචි වීම හරි නැත්නම් ඔය ෆෝන් එක පාවිච්චි කරද්දී මෙසේජ් එකක් දැකලා මෙන්න ශ්‍රී ලංකා ටීම් එක අපි තුමු ලකුණු එකකින් නැත්නම් දෙකකින් දිනලා. වෙන්නම බැරි එකක්. ඒ මොකද හේතුව? එදා දවසේ වාසනාව තිබුණේ අපේ ටීම් එකට. අනිත් පැත්තේ තිබුණු ජයග්‍රහණය වාසනාවත් එක්ක ලංකාවට හැරෙනවා. ඉතින් ඒ වගේ මේ විප්ලව වෙන්න පුළුවන් නැත්නම් සාමාන්‍යයෙන් එහෙම උඩින් පල්ලෙන් ලියලා මේ පේපර් එකට ගොඩ යන්නම බෑ. තේරුණාද? ඒ නිසා සමහර අය මතයක් තියෙනවා MCQ වලට උත්තර පහ තියෙනවනේ සිලෙක්ට් කරගන්න පුළුවන්. හිස්තන් පුරුන් ප්‍රශ්න වලට මොනවා හරි ලියා ගන්න පුළුවන්. මොනවා හරි ලියලා හරියන්නේ නැහැ. උන් ඔය වැරදි මතෙන් අයින් වෙන්න ඕනේ. මම ඉස්සෙල්ලා කිව්වා ජාත්‍යන්තර ගෙවීම් පියවීමට ජනප්‍රියතම ගෙවීම් මාධ්‍ය හොතින් නායවර ලිපිය හැරෙන්න වෙන මොනවා ලියුවත් හම්බෙන්නේ නැහනේ. විදේශ බැංකුව අනකර කියලා ලියයි ඕගොල්ලෝ. ජාත්‍යන්තර මුදල් ඇණුම් කියලා ලියයි. විදේශීය චෙක්පත් කියලා ලියයි. ලකුණු ලැබෙන්නේ නැහැ. ඔන්නෝක තේරුම් ගන්න. දෙවෙනි කාරණේ තමයි ඔබ සෑම පාඩම් ඒකකයකම තියෙනවා පාඩම් පරිච්ඡේද. ඒ සෑම පාඩම් පරිච්ඡේදයක්ම හොඳින් ස්පර්ශ කරගෙන නැහැ. සමහර විට ඔබ පාසල් අධ්‍යාපනයේදී වේවා, උපකාරක පන්තිවලදී වේවා, නැත්නම් මේ DP education අපේ පාඩම අපි හරියටම සිලබස් එක කරනවානේ. කලාට ඔබ සමහර අපි තුමු දැන් 15 වෙනි පාඩමේ තියෙන පාඩම් පරිච්ඡේද 9ක්. ඕකේ 5 වෙනි එක මග හැරගත්තා. 7 වෙනි එක මග හැරගත්තා. ඔබට ඒ ලියන දවසේ වාසනාව ඔබේ ළඟ නැත්නම් ඒ 15 වෙනි පාඩම් ඒකකයෙන් වැඩිපුරම ප්‍රශ්න ඇහෙන්නේ ඔබෙන් මග හැරිච්ච පරිච්ඡේද දෙකේ. තේරුණාද? ඒ වගේ පාඩම් දෙකකට වුණොත් මොකද වෙන්නේ? ඒ සාමාර්ථ සිහිනය. ඔන්නක තේරුම් ගන්න. විශේෂයෙන්ම ප්‍රධාන පාලක පරීක්ෂකවරයා සෑම ඒ කියන්නේ හිටපු සහ දැන් ඉන්න ප්‍රධාන පාලක පරීක්ෂකවරු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දාන්නේ බර තැබීමක් අනුව. විෂය මාතෘකාවල ධාරිතාවය අනුව. දැන් සමහර මාතෘකා කෙටි, සමහර මාතෘකා ගැඹුරු දීර්ඝයි. ඒ ගැඹුරු දීර්ඝයට වැඩිපුර ප්‍රශ්න දානවා. අනිත් ඒවා අඩුවෙන් දානවා. හැබැයි සෑම පාඩම් පරිච්ඡේදයක්ම ආවරණය වෙනවා. අපි තුමු මාතෘකා 18 පාඩම් පරිච්ඡේද තියෙනවා කියලා 150ක්. ඔය 150ෙම ප්‍රශ්න දානවා. ඔන්නෝක අවබෝධ කරගන්න. ඒ නිසා තමයි බහුවර්ණ සහ හිස්තැන් ඒ වගේම නිශ්චිත පිළිතුරු අපේක්ෂිත වාස්තවික ප්‍රශ්න ඔබ අසාර්ථක වෙන්නේ. මතකයිනේ සීමාව බහුවර්ණ අනිවාර්යයෙන් මේ සාමාර්ථයක් ගන්න 25ක් හරියන්න ඕන. නමුත් 18, 19, 20, 21 තමයි උපරිම හරියට කරගන්න. ඒකේ 10ක්, 11ක්, 12ක්, 13ක් වරද්දන සමහර අය. ඊළඟට හිස්තැන් පුරවන ප්‍රශ්න 10න් 5ක් අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. නිශ්චිත පිළිතුරු 10න් 5ක් ලියන්නම ඕනේ. ඒ සාමාර්ථයකට ලං වෙන්න නම්. නමුත් වෙන්නේ නැහැ. නරකම තත්ත්ව වාර්තා කරන හිස්තැන් පුරවන ප්‍රශ්න. ගොඩක් අය ඇවරේජ් එකක් ගත්තම 70ක විතරම ප්‍රශ්න දෙකයි හරියන්නේ. 8ක්ම වරද්දනවා. ඒ කියන්නේ නිශ්චිත පිළිතුරු සැපීම වර්ගයේ ප්‍රශ්න 10 තුල ඒකෙත් දෙකක් නැත්නම් 3ක් හරියනවා අනිත් ඔක්කොම වරදිනවා. ඔන්න ඔය නරක తত্ত্বය හොඳට තේරුම් අරගෙන ඔබ ඒකින් ඉවත් වෙන්න ඕනේ. ඒකට කල යුත්තේ සමස්ත පාඩම් පරිච්ඡේද ඇතුළත් සමස්ත විෂය නිර්දේශයම හොඳට අවබෝධ කරගන්න ඕනේ. දැන් DP education පාඨමාලාවේ න්‍යායාත්මක දේශන වලට ඔබ අඛණ්ඩව සහභාගී වුණා නම් ඔබට
පාසල් අධ්‍යාපනය හෝ උපකාරක පන්ති අධ්‍යාපනය හෝ ගිලිහිලා ගියයි කියන කිසිදු ප්‍රශ්නයක් නැහැ. 100% මම විශ්වාසයෙන් කියන්නේ අනිවාර්යයෙන්ම ඔබට සමස්ත විෂය නිර්දේශය හොඳින් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒත් එක්කම ඒ සමස්ත විෂය නිර්දේශය ආවරණය කරගත්තා වගේම වාස්තික පේපර් එකේ තමන් මුහුණ දීමේදී තව අඩුවක් කරන ඒ තමයි ඔබ වේගෙන් ලියන්න යනවා. හරිම හදිස්සි. සමහර ළමයි උත්තර පත්‍රයේ ලියලා ඇවිල්ලා කියන බොහොම ආඩම්බරෙන් අපෝ ඒක අවුලක් නැහැ. අපි මම පැයෙන් කළා. පැය එකයි විනාඩි 10න් කළා. පැය එකයි කාලෙන් කළා. නෑ කවදාකවත් ප්‍රතිඵල නැහැ. ඒ කියපු එක්කෙනෙක්වත් මට ප්‍රතිඵල කියන්න අපෝ මම හොඳට නෝට් කරන් ඉන්නවා. ඒක මට හොඳට වදිනවා. මම දන්න මේ ළමයි අසාර්ථක සීනයක් තියාගෙන ඉන්නේ. කිසිම කෙනෙක් ඒ සාමාර්ථකත්වය නැහැ. එහෙම ගන්න බෑ. පැය දෙකම ගන්න ඕනේ. කලබල වෙන්න එපා. හදිස්සි වෙන්න එපා. දැන් බහුවර්ණ ප්‍රශ්න ගත්තොත් 10ක් ඊටාම පහසුයි. 10ක් මධ්‍යස්ථ 10ක් ටිකක් සංකීර්ණ. ගොඩක් නෙවෙයි ටිකක් සංකීර්ණ. ඉතින් ඊටාම පහසු 10ට අපිට පුළුවන් තප්පර 15 වෙනි. තප්පර 30 නැත්නම් විනාඩි භාගෙන් ලියන්න පුළුවන්. විනාඩි 2කමාරක් දල වශයෙන් ලැබෙනවනේ. ප්‍රශ්න 50ක්නේ පැය දෙකට. ඒතර 2කමාරෙන් විනාඩි 2ක් ඉතුරුයි. ඒ ඉතුරු දෙක අපිට පුළුවන් පාවිච්චි කරන්න සංකීර්ණ ප්‍රශ්න වලට. ඒතර ඒකට විනාඩි 5ක්. ඇවරේජ් එක වශයෙන් 5ක් ගත කරන්න පුළුවන්. ඒ දෙකද ඉතුරු වෙනවා නැත්නම් 6ක් ගත කරත් කමක් නැහැ. එහෙම යනකොට දරුවනේ කලින් ලියන්න බෑ. කලින් ලියන්න බෑ. කලබල නැතුව ඊටාම සංයමයෙන් විශ්වාසයෙන් ලියන්න. අනික ඔබ විභාගයට යන්නත් ඕනේ ධනාත්මක මානසිකත්වයෙන්. ඒක විභාගයට යන දවසේ කරන්න බෑ. මේ දැන් ඉඳන්ම නැත්තම් සිලබස් එක ආරම්භ කරපු කාලේ ඉඳන්ම අඩුම ගානේ අද ඉඳන්වත් ඔබ ඇති කරගන්න ඕනේ. මම හරියට විෂය නිර්දේශයේ ආවරණය කළා. නැත්තම් මට තව පාඩම් එකක දෙකක් විතර ආවරණය කරගන්න ඕනේ. මම ඒකත් හරියටම ආවරණය කරගන්නවා. ඩීප් එඩියුකේෂන් පාඨමාල පැරණි මාතෘකා ටික පැරණි පාඩම් ඒකක ටික මම නැවත පරිශීලනය කරනවා. මම ඒ නිසා මුළු සිලබස් එක මම අවබෝධ කරගන්නවා. අවබෝධ කරගත්තන් පස්සේ මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනික විභාග ප්‍රශ්න පත්‍ර ගණනාවක් අපි සාකච්ඡා කළා. අනුමාන ප්‍රශ්න 100 ගණනක් සාකච්ඡා කළා. ඒ නිසා මට විභාග ප්‍රශ්න වලට මුහුණ දෙන එක ලොකු ගැටලුවක් නොවේ. එතකොට එහෙම විශ්වාසයෙන් තමයි යන්නට ඕනේ. ඒ විශ්වාසය ෂණිකව එදාට විතරක් කරන්න බෑ. දැන් ඉඳන්ම ඔබ විශ්වාස තියාගන්න. හිත සැහැල්ලු කරගන්න. මම සිලබස් එක හරියට කළා. විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න දහස් ගාණක් අපි සාකච්ඡා කළා. මට ගැටලුවක් නැහැ. මම අනිවාර්යෙන් BS පේපර් එක හොඳටම ලියනවා. මම ලකුණු 80න් එහා ඒ සාමාර්ථයක් ගන්නවා. කියන ධනාත්මක මානසිකත්වයෙන් යන්නට ඕනේ. ඉතින් ඒකට තමයි අපි මේ ව්‍යායාමයක් මේ කරන්නේ. තේරුණාද? විභාග ව්‍යායාමයක්. ඒ නිසා මේ ප්‍රශ්න සාකච්ඡා කරද්දී බහුවර්ණ ප්‍රශ්නවල ස්වභාවය අපි ඒකට ප්‍රවේශ වෙන්න ඕන ආකාරය අප්‍රෝච් වෙන්න ඕන ආකාරය ඒ ප්‍රශ්නේ කියවලා තේරුම් ගන්න ආකාරය මම කියන සමහර ප්‍රශ්නේ මුලදිම තේරෙනවා ඒක අගදී තේරෙනවා නැත්තම් දෙවන වර කියවද්දි මුලයි මැදයි සම්බන්ධ කරගන්නවා ඒක මැදයි අගයි සම්බන්ධ කරගන්නවා තේරෙනවද එහෙම සම්බන්ධ කර ගැනීම තුළ අපේ ප්‍රශ්නය අවබෝධ වෙනවා ඊට පස්සේ උත්තර පහ අතර අපි දෝලනයක් වෙනවා ඒ පහෙන් වඩාම නිවැරදිම උත්තරේ තෝරන්න ඕනේ. සමහර ප්‍රශ්නවල ආසන්නම උත්තර දෙකක් තියෙනවා. අපි පහුගිය පරිච්ඡේද කීපෙකම කියලා දුන්නා. ඒ ආසන්නම පිළිතුරු දෙකෙන් වඩා හොඳම පිළිතුර අපි හරියට තරාදියකට දානවා වගේ වැඩිපුර බර එක තෝරගන්නවා වගේ අපි නිවැරදිව තෝරගන්න ක්‍රමෝපායන් කිව්වා. ඒකට නිශ්චිත ක්‍රමෝපායක් නැහැනේ. දැන් යම් ප්‍රශ්නයකදී ආසන්න පිළිතුරු දෙකක් තියෙනවනේ. ඒ දෙකෙන් නිවැරදි පිළිතුර වෙන් කරගන්න ක්‍රමවේදයයි ඊළඟ ප්‍රශ්නෙත් ඒ වගේ තියෙනවා නම් ඒ ප්‍රශ්නේ අහන ස්වරූපය අනුව තේරුණාද? ඒකේ නිශ්චිත පිළිතුර වෙන් කරගන්න ක්‍රමය දෙකක්. ප්‍රශ්න 100ක් ගත්තොත් ක්‍රම 100ක්. ඉතින් ඒක තමයි අත්දැකීම කියන්නේ. ඒ අත්දැකීම තමයි අපි ලබා ගන්න උත්සාහ කරන්නේ. තේරුණාද? ඊළඟට මම ඔබට කිව්වා මේ ප්‍රශ්න සාකච්ඡාවේදී මම උදාහරණ පෙන්නුවා. ඔබ මේ අපි කතා කරන ප්‍රශ්න පදනම් කරගෙන ප්‍රශ්න නිර්මාණය කරන්න ඕනේ. තව ඔබ අනුමාන විභාග ප්‍රශ්න ඔබ විසින්ම ගොඩනගා ගන්න ඕනේ. උත්තරත් ඔබම ගොඩනගා ගන්න ඕනේ. ලකුණු ලබා දීමත් ඔබම කරන්න ඕනේ. ඒක කඩදාසියක් අරගෙන පෑනෙන් ලියලා හරි නැත්නම් ලැප්ටොප් එකක් අරගෙන ඒකේ ඔබ ටයිප් කරලා හරි කොහොම හරි ලිඛිතව කරනවා නම් තමයි වඩා ප්‍රතිඵල ලැබෙන්නේ. ඒක කරන්න කම්මැලි නම් ඔබට වැඩ අධික නම් අපිට වඩා වගකීම් තියෙනවා නම් එහෙමනේ ඔයගොල්ලෝ හිතන්නේ. අඩු ගානේ මානසිකව හරි ඔබ හිතන්න රයිට් මේ ප්‍රශ්නේ මෙහෙමත් අහන්න පුළුවන් නේද? ඇහුවොත් මොනවද උත්තර? මොකක්ද උත්තරේ? කොච්චර ලකුණු ලැබෙනවද? ඒ ව්‍යායාමය අනිවාර්යයෙන්ම කරන්න වරදින්නෙම නෑ. ඔබ පාඩම් කරලා හරි කටපාඩම් කරලා හරි විෂය කරුණු අවබෝධ කරගන්න ඔබ ලොකු මහන්සියක් දරනවනේ. ඔබ මහන්සියක් නැතුව ඔබට දැනෙන්නේ නෑ. ඔබ හිතන්නේ මම පාඩම් කරෙත් නෑ. නමුත් මට පුළුවන්.
මට ලැබෙන ප්‍රශ්න ලියන්න පුළුවන්. අන්න ඒ තත්ත්වයටපත් වෙන්න. ඒ තත්ත්වයටපත් කරන් තමයි මම උත්සාහ කරන්නේ. පැහැදිලිනේ? රයිට්. අපි අද පාඩම් පරිච්ඡේදයෙන් මුලින්ම 2012 විභාග ප්‍රශ්න පත්‍රයට යොමු වෙච්ච ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරනවා. පහත වගුවේ X තීරුවේ මූල්‍ය කළමනාකරුවෙකුගේ ප්‍රධාන තීරණ දැක්වෙන අතර Y තීරුවේ ඒ ප්‍රධාන තීරණ යටතේ ලා සැලකෙන උපතීරණ දැක්වේ. මූල්‍ය කළමනාකරුවෙකුට ප්‍රධාන මූල්‍ය කළමනාකරන තීරණ කීපයක් ගන්න වෙනවනේ. ඒ ප්‍රධාන තීරණයි ඒවට අදාළ උපතීරණයි XY වල තියෙනවා. ඒතර අහන්නේ ගැලපීමනේ. X සහ Y තීරුව නිවැරදිව ගැලපුව විට ලැබෙන පිළිතුර කුමක්ද? දිගු කාලීන ආයෝජන තීරණ, කෙටි කාලීන ආයෝජන තීරණ. දිගු කාලීන මූල්‍යන තීරණ, කෙටි කාලීන මූල්‍යන තීරණ. දැන් ඇත්තටම මූල්‍ය කළමනාකරණයේ තීරණ දෙකයිනේ. මොනවද තීරණ දෙක? එකක් මූල්‍යන තීරණ, අනිත් එක ආයෝජන තීරණ. මොකද්ද මූල්‍යන තීරණ කියන්නේ? මූල්‍යන තීරණ කියන්නේ කෙටි කාලීන හෝ දිගු කාලීන මාර්ග වලින් අවශ්‍ය අරමුදල් රැස් කරගන්නේ කොහොමද කියන තීරණ. කෙටි කාලීන හෝ දිගු කාලීන අරමුදල් රැස් කිරීමේ මාර්ග ඔස්සේ ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් රැස් කරගන්නේ කොහොමද කියලා තීරණය කරනවා. ඒක තමයි මූල්‍යන තීරණ. එම අරමුදල් කෙටි කාලීන හෝ දිගු කාලීන වත්කම් ජනනය කරන්න යොදවන්නේ කොහොමද කියලා තීරණය කරනවා. ඒක තමයි ආයෝජන තීරණ කියන්නේ. මූලික වර්ග දෙකයි. දැන් මෙතන හතරක් වුණේ කොහොමද කියලා පේනවනේ. කොහොමද හතරක් වුණේ? ඒ දෙක කැඩුවා කාලය අනුව. තේරෙනවද? දිගු කාලීන ආයෝජන තීරණ, කෙටි කාලීන ආයෝජන තීරණ. එහෙනම් දිගු කාලීන ආයෝජන තීරණ කියන්නේ ස්ථාවර වත්කම් ජනනය කරන්න මුදල් යොදවන්නේ කොහොමද? කෙටි කාලීන ආයෝජන තීරණ කියන්නේ කෙටි කාලීන වත්කම් උපදවන්න මුදල් යොදවන්නේ කොහොමද කියලා තීරණය කිරීම. අරකමයි ආයෝජන තීරණම තමයි. මේකෙත් එහෙමයි. දිගු කාලීන මූල්‍යන තීරණ කියන්නේ දිගු කාලීන මාර්ග වලින් අර මුදල් රැස් කරන්නේ කොහොමද? කෙටි කාලීන මූල්‍ය තීරණ කියන්නේ කෙටි කාලීන මාර්ග වලින් අර මුදල් රැස් කරන්නේ කොහොමද කියලා තීරණය කිරීම. පැහැදිලිනේ? අපි බලමුකෝ මේ Y තීරුව තියෙනවා වෙළඳ ණය හිමියන් පිළිබඳ තීරණ. වෙළඳ ණයගැතියන් පිළිබඳ තීරණ. ලාභ රඳවා ගැනීම පිළිබඳ තීරණ. ව්‍යාපාර නවීකරණය පිළිබඳ තීරණ. කැමැති විදිහකට ගන්න පුළුවන්. ඕනනම් මූලික තීරණය අරගෙන ඒකට මේ පැත්තෙන් ගලප ගන්න පුළුවන්. නැත්නම් මේ පැත්තේ උපතීරණය අරගෙන මේ පැත්තේ ප්‍රධාන තීරණය ගලපන්න පුළුවන්. Tamanට හුරු ක්‍රමයක් ඒක. දැන් සමහර අය වම් අතින් ලියනවා, සමහර අය දකුණු අතින් ලියනවා. නීතියක් නැහැ නේ. ඒ වගේ තමයි මේකේ. Tamanට හුරු ක්‍රමය ගන්න. මට නම් මේ ක්‍රම දෙකම හුරුයි. තේරුණාද? අපි මුලින්ම ගත්තොත් දිගු කාලීන ආයෝජන තීරණ ගත්තොත්. නැත්නම් මේ පැත්තෙන් ගන්න මේ පැත්ත ලේසි මං හිතන්නේ. වෙළඳ ණය හිමියන් පිළිබඳ තීරණ. දැන් වෙළඳ ණය හිමියන් කියන්නේ අපි භාණ්ඩ ණයට ලබා ගැනීමනේ. ඒකත් මූල්‍ය සම්පාදනයක්නේ. දැන් අපි ණයට ගත්තේ නැත්නම් මුදල් හොයාගන්න එපේ භාණ්ඩ මිලදී ගන්න. මුදල් හොයාගන්න එපේ. ණයට ගන්නවා කියන්නේ මොකද්ද? මුදල් හොයාගත්තා සමානයි. අපි මුදල් හොයාගෙන අතේ මුදල් වලින් භාණ්ඩ ගන්නවා කියන ක්‍රියාවලියම ණයට ගැනීමනුත් කරනවා. ඒකත් මූල්‍ය සම්පාදනය. හැබැයි කෙටි කාලීනයි. වෙළඳ ණය හිමියෝ කෙටි කාලීනයි. අදත් ගන්නවා, සමහර හෙටත් ගන්නවා, සතියකින් මාසෙකින් එහෙ වගේ දිගු කාලීන නැහැ. තේරුණාද? ඊට පස්සේ වෙළඳ ණයගැතියන් පිළිබඳ තීරණ. වෙළඳ ණයගැතියෝ කියන්නේ මොනවද? ජංගම වත්කම්. කෙටි කාලීන වත්කම්. කෙටි කාලීන වත්කම් ඇති කිරීම සම්බන්ධ තීරණයක් නම් ඒක මොකද්ද? ආයෝජන තීරණයක් වෙන්න ඕනේ. බොහෝ වෙලාවට ඒක එන්නේ අනිවාර්යයෙන්ම ජංගම වත්කමන්නේ කෙටි කාලීන ආයෝජන තීරණය. තේරුණාද? ලාභ රඳවා ගැනීම පිළිබඳ තීරණ. ලාභ රඳවා ගැනීම පිළිබඳ තීරණ. ඒ කියන්නේ ලාභ රඳවා ගැනීම සංචිතනේ. අපි දන්නවා ලාභ කියන්නේ ව්‍යාපාරයට පිටතින් ලැබිච්ච අතිරික්ත මුදලක්. ඒක රඳව ගන්නවා. ඒ රඳව ගන්නේ මොකටද? ව්‍යාපාරයේ ඉදිරියේදී පුළුල් කිරීම සහ සංවර්ධන කටයුතු සඳහා. නව ගොඩනැගිලි ඉදි කරන්න, නව යන්ත්‍ර මිලදී ගන්න, රථ වාහන මිලදී ගන්න, නව තාක්ෂණ ආදේශ කළ ව්‍යාපාර කටයුතු නිෂ්පාදන ක්‍රියාවලිය නවීකරණය කරන්න. ඒ සියල්ල මොන කාලීනද? දිගු කාලීනයි. ඒවා ප්‍රතිඵල දිගු කාලීනයිනේ. අලුතෙන් යන්ත්‍රයක් ගත්තොත්, කම්මලක් ඉදි කරොත් ඒකේ ප්‍රතිඵල නැත්නම් වාසිය දිගු කාලයක් ලබනවා. එහෙනම් ඒක දිගු කාලීන තීරණ. තේරුණාද? එතකොට ලාභ රඳවා ගැනීම කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ මූල්‍ය සම්පාදනයක්. මතකනේ? අභ්‍යන්තර මූල්‍ය සම්පාදන ක්‍රමයක්. ඒක දිගු කාලයකට වළංගු වෙන එකක්. එහෙනම් ඒක බොහෝ වෙලාවට දිගු කාලීන මූල්‍ය තීරණයක් විය හැකියි. ව්‍යාපාර නවීකරණ පිළිබඳ තීරණ ඒත් ඒකමනේ. ව්‍යාපාර නවීකරණය කරාම
දිගුකාලීනව ප්‍රතිඵල ලැබෙනවා. එහෙනම් ඒක ඒ තුල කරන්නේ දිගුකාලීනව අපි මේ මූල්‍යකරණයක් ලක් කිරීමක්. දිගුකාලීනව ආයෝජනය කිරීමක්. එහෙම ගත්තම බලන්න දැන් දිගුකාලීන ආයෝජන තීරණ ගත්තොත් දිගුකාලීන ආයෝජන තීරණ ගත්තොත් මේකෙන් වඩා ගැලපෙන්නේ මොකක්ද? ව්‍යාපාර නවීකරණය. නවීකරණයේදී අලුතෙන් යන්ත්‍රෝපකරණ ගන්න වෙනවා, පරිගණක සහ පරිගණක මෙවලම් ගන්න වෙනවා. තේරුණාද? එහෙනම් ඒකෙදි මොකද වෙන්නේ? එහෙනම් ඒක ආයෝජනයක්නේ. ඒ කියන්නේ දිගු කාලයකට ප්‍රතිඵල ලැබෙන ස්ථාවරවත්කම් ඇති කර ගැනීමන්නේ. තේරුණාද? දැන් නවීන යන්ත්‍ර, පරිගණක මෙවලම්, sannivedana මෙවලම් ස්ථාපිත කරලා ව්‍යාපාර කාර්යක්ෂමතාව වැඩි කරොත් ඒක දීර්ඝ කාලයක් පවතිනවා. ඒක නැවත නැවත මාස්පතා කරන්නේ නැහැනේ. එහෙනම් ඒක දිගු ව්‍යාපාර නවීකරණය පිළිබඳ තීරණ. කියන්නේ මොකද්ද? දිගු කාලීන ආයෝජන තීරණයක්. බොහෝ වෙලාවට මේකට එන්නේ පැහැදිලිවම 4. පැහැදිලිවම 4. මේ මාක් කරගන්න එක. ඊට පස්සේ කෙටි කාලීන ආයෝජන තීරණයක්. වෙන්නේ ගොඩක් වෙලාවට මොකද්ද? වෙළඳ ණය ගැතියන්. කොටිමේ ජංගම වත්කම් අපි තුමු වෙළඳ තොග අත්පත් කර ගැනීම. නැත්නම් ණය ගැතියන්. නැත්නම් ජංගම ගිණුමේ ධාරිතාව වැඩි කිරීම. ඒ වගේ කිව්වොත් ඒ කියන්නේ බැංකු ශේෂය. ජංගම වත්කම් වල මොන හරි යදවීමක් කරනවා. ඒක තමයි කෙටි කාලීන ආයෝජන තීරණයක් වෙන්නේ. එහෙනම් එතනට එන්නේ පැහැදිලිවම 2. ඊට පස්සේ දිගු කාලීන මූල්‍ය තීරණයක් වෙන්නේ. මොකද්ද? දැන් ලාභ රඳවා ගැනීම පිළිබඳ තීරණ. ඒකත් දිගු කාලීනනේ. ව්‍යාපාර නවීකරණය. ව්‍යාපාර නවීකරණය කිව්වනේ. එතකොට වෙළඳ ණය හිමියන් පිළිබඳ තීරණ. අන්න වෙළඳ ණය හිමියන්. තේරුණාද? දැන් ණය හිමියන් ඇති කරගන්නවා කියන්නේ අපි කෙටි කාලීන මූල්‍ය සම්පාදනයක් කරගන්නවා. උපචිත වියදම් පමා කරගන්නවා කියන්නේ බැංකු අයිරාවක් ගන්නවා කියන්නේ. ඒකට මේ ජංගම බැරකම්. මොකද්ද? කෙටි කාලීන මූල්‍ය සම්පාදනය. නේ? ජංගම බැරකම් වලින් පෙන්වුම් කරන ශේෂපත්‍රයක කෙටි කාලීන මූල්‍ය සපයා ගැනීමනේ. ඒට උඩින් තියෙන්නේ කොටස් නිකුත් කිරීම, ණය කර, සංචිත ඒ ඔක්කොම මොකද? දිගු කාලීන මූල්‍යන තීරණ. මූල්‍ය සම්පාදනය කර ගැනීම. එහෙනම් වෙළඳ ණය හිමියන් පිළිබඳ තීරණ කියන්නේ පැහැදිලිව මොකද්ද? කෙටි කාලීන මූල්‍යන තීරණයක්. එහෙනම් මේකට එන්නේ 1. දිගු කාලීන මූල්‍ය තීරණය තමයි ලාභ රඳවා ගැනීම. මොකද ලාභ සංචිත වශයෙන් රඳව ගත්තම ඒකේ ප්‍රතිඵලයේ දීර්ඝ කාලීනයි. ඒක වැටුප් ගෙවන්න පාවිච්චි කරන්නේ නැහැනේ. සංග්‍රහ වියදම් වෙනුවෙන් පාවිච්චි කරන්නේ නැහැනේ. ප්‍රචාරණයට පාවිච්චි කරන්නේ නැහැනේ. තේරුණාද? ඒක දීර්ඝ කාලීන ආයෝජනයක් සඳහා ගොඩනැගිලි ඉදි කරන්න යන්ත්‍රෝපකරණ ගන්න. එහෙනම් අනිවාර්යයෙන් මේක මොකද්ද? දිගු කාලීන මූල්‍ය තීරණයක්. එහෙනම් C වලට එන්නේ මොකද්ද? 3. බොහොම පරිස්සමෙන් මේක අපි සලකුණු කරගන්න ඕනේ. මේක නැත්තම් පැටලෙනවා. මේක එකක් මිස් වුණොත් මොකද වෙන්නේ? මුළු උත්තරේම ඉවරයි. මුළු මහන්සියම ඉවරයි. එකයි මිස් වෙන්න ඕනේ. මේ සැසඳීම් වලදී හරි පරිස්සම් වෙන්න. මේක වුණත් දෙපාරක් ඔබ මේ චෙක් කරත් කමක් නැහැ. ඒතර උත්තරේ බලන්න 4 2 3 1. 4 මේ තියෙන්නේ. 4 2 නේ නිකනේ තියෙන්නේ. 4 2 3 1. දැන් බලන්න මෙන්න මේක බොහොම ආසන්නයි. මේ තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි උත්තරේ පස්වෙනි උත්තරේ එක ළඟින් යන්නේ. ඒකේ මොකද වෙලා තියෙන්නේ? මෙන්න මෙතන විතරක් එක උත්තර තේරෙනවද? මෙන්න මේ දෙක විතරක් මාරු කරලා තියෙනවා මේ දෙක මාරු කරලා සමහරලාට ඔබට මේක ගැලපෙන්න පුළුවන්. හරි පරිස්සම් වෙන්න. මේක මේ තුන්වෙනි උත්තරේ හතර උත්තරේ එක උත්තරයක් විතරක් මාරුලා තියෙනවා. මෙතන එන්නේ 2 මෙතන එන්නේ 1. මේ දෙක මෙතනට ගියා. මේ දෙක මෙතනට ගියා. මේක මෙතනට ගියා. එකයි. ඒක ඇති. ඒ නිසා හරියට තෝරන්න ඕන පිළිතුර 5. පිළිතුර 5. එතකොට මේ ප්‍රශ්න කතා කරද්දී මම කලින් පාඩම් පරිච්ඡේදවලදී මතක් කරා ඔබ තව දෙයක් එකතු කරගන්න. මොකක්ද? මූල්‍ය කළමනාකරණය කියන පාඩම් ඒකකයේ පාඩම් පරිච්ඡේදවල ප්‍රධාන විෂය සංකල්ප තියෙනවානේ. ඒ ප්‍රධාන විෂය සංකල්ප කීපයක් මේ පේපර් එකට බද්ධ කරගෙන තියෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ. ප්‍රධාන පාලක පරීක්ෂකවරු නිරන්තරයෙන්ම ප්‍රශ්න යොමු කරන විෂය සංකල්ප තේරුම් ගන්න ඕනේ. විශේෂයෙන්ම බේසික් කන්සෙප්ට් මේ ඕනෑම අපේ පාඩම් ඒකකයක මූලික සංකල්ප මූලික විෂය කරුණු වලින් වැඩිපුර ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න දාන්න ඒගොල්ලෝ වැඩි උත්සාහයක් දරනවා. මොකක්ද හේතුව? දැන් මේ විෂයන් තමයි අපි විශ්වවිද්‍යාලෙ ගියත් නැත්නම් වෙනත් ඔය
කළමනාකරණ ඩිප්ලෝමා එකක් නැත්නම් වරලත් ගණකාධිකරණ විභාගයේ සීමා ඒ කියන්නේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී විභාගයේ ශ්‍රී ලංකා ගණකාධිකරණ විභාගයේ ඒ වෙනත් වෘත්තීය විභාගවලදී පවා මේ අපි උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනයේදී ඉගෙන ගන්න මාතෘකාව තමයි විෂයන් බවට පත් වෙන්නේ. අපි අලෙවි කළමනාකරණය කියලා විෂයක් ඉගෙන ගන්නවා. ඒක විශ්වවිද්‍යාලවල වාණිජ්‍ය වේදී උපාධිවල කළමනාකරණ උපාධිවල වසර 2ක් තිස්සේ පුළුල් ලෙස හදාරනවා. ඉතින් ඒකට අවශ්‍ය පදනම තමයි මේ දාන්නේ. ඒ නිසා මූලික සංකල්ප වලින් තමයි වැඩිපුර අහන්නේ. ඒ මූලික සංකල්ප නිරන්තරයෙන්ම අහනවා. දැන් විශේෂම දැක්ක මූල්‍ය කළමනාකරණේ ප්‍රධාන තීරණ දෙකයි. මූල්‍යන තීරණ ආයෝජන තීරණ. ඕක නිරන්තරයෙන්ම අහනවා. දැන් මේ අහලා තියෙන තේකින් මේ වගේ වාස්තික පේපර් එකේ නැති වුණොත් ඒක අනිවාර්යයෙන්ම ටච් වෙනවා ව්‍යුහගත පේපර් එකේ. තේරුණාද? බලන්න හොඳට බලන්න. අපි දැන් ප්‍රශ්න දැන් ව්‍යුහගත පේපර් එකත් කතා කරානේ. මේ මූල්‍ය කළමනාකරණේ මූලික තීරණ දෙක ගැන ඔබ අවබෝධයක් ලබන්න ඕන. ඒක විශ්වවිද්‍යාලේ නිකන් ඉන්න බෑ. ඊළඟට මූල්‍ය මාර්ග. අර මුදල් සපයාගත හැකි මාර්ග ගැන මූලික අවබෝධය තියෙන්න ඕනේ. කුඩා පරිමාණ ව්‍යාපාරයක් ඔබ ආරම්භ කළත්, මහා පරිමාණ ව්‍යාපාරයක් ආරම්භ කළත්, ඔබ උසස් අධ්‍යාපනයක් නොලැබුවා වුණත් මේ විෂය ඉගෙන ගැනීම තුළින් ඔබට මූල්‍ය අරමුදල් සම්පාදනය කරගත හැකි මාර්ගයේ වාසිය ගැන අවබෝධයක් තියෙනවා. ඒ නිසා නිරන්තරයෙන්ම මූල්‍ය සම්පාදන මාර්ගات ඇහුවද නැද්ද? ඇහුවා. අනික මූල්‍ය කළමනාකරණේ මොනවද? අරමුණු සහ ප්‍රධාන අරමුණු. ප්‍රධාන අරමුණු සහ අතිරේක අරමුණු. අනිවාර්යයෙන්ම මූලික සංකල්ප දැනගෙන ඉන්න ඕනනේ. ඒක විශ්වවිද්‍යාලේ හෝ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරනකම් හෝ වෙනත් වෘත්තීය පාඨමාලාවක් හදාරනකම් ඉන්න බෑ. තේරෙනවද? ඒ නිසා ඒ මූල්‍ය කළමනාකරණ අරමුණුත් අනිවාර්ය විභාගයට නිරන්තරයෙන් අහනවා. ඊළඟට මූලික ගිණුම් කරන අනුපාත. මොකද අනුපාත මගින් ව්‍යාපාරයක් පිළිබඳ ඉක්මන් තීරණ වලට සහ වඩා නිවැරදි පහසු තීරණ වලට ලැබෙන්න පුළුවන්. ඒ නිසාම ගිණුම් කරන අනුපාතවලුත් අනිවාර්යෙන් ප්‍රශ්න දානවා. මම කියුවේ අනුපාතවලත් විශේෂයෙන්ම ජංගම අනුපාතය, ශනිකවත්කම් අනුපාතය, තොග පිරිටුම් අනුපාතය, දල්ලාභ අනුපාතය, සුදලාභ අනුපාතය, යෙදවූ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ අනුපාතය, සහ ණයගැති පිරිටුම් අනුපාතය. ඔන්න ඔය අනුපාත ටික තමයි ඕනම ව්‍යාපාරයකට නිරන්තරයෙන්ම තීරණ ගන්න සම්බන්ධ වෙන්නේ. ඒ ටිකත් පේපර් එකේ අහනවා. දැක්කද? මෙන්න මේ මං කියන ටික ඔබ දැන් තීරණයකට තියෙන්න ඕන. අපි මේ ඉගෙන ගත්තර මූල්‍ය කල්පනාකරණය කියලා පුළුල් විෂයක් මෙන්න මේ බේසික් ටික නිරන්තරයෙන්ම අහනවා. කියන දැන් මේකිනුත් ඔප්පු කරේ ඒක. ඒ වගේ ඔබ විෂය ගැන අවබෝධයක් ලබන්න ඕන. මේ නිකම් ප්‍රශ්නයකට උත්තරය ගන්න එක නෙවෙයි කරන්න ඕන. තේරුණාද? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. මේකත් 2012 විභාග ප්‍රශ්නයක්මයි. පහත දැක්වෙන කාණ්ඩ අතුරෙන් ප්‍රාග්ධන වෙළඳපොළට අදාළ උපවෙළඳපොළවල් පමණක් දැක්වෙන කාණ්ඩය තෝරන්න. දැන් මූල්‍ය කල්පනාකරණදී අපි මූල්‍ය වෙළඳපොළ ගැන කතා කරානේ. මූල්‍ය වෙළඳපොළ කියන්නේ මොකක්ද කියලා අවබෝධ තියෙන්න ඕනේ. ඒක මූලික සංකල්පයක් විභාගයට අවධානය යොමු කරනවාමයි. මූල්‍ය වෙළඳපොලේ ප්‍රභේද දෙකයි. එකක් මොකද්ද? මුදල් වෙළඳපොළ, අනිත් එක ප්‍රාග්ධන වෙළඳපොළ. කෙටි කාලීන මූල්‍ය ගනුදෙනු සිදු කරන වෙළඳපොළ තමයි මුදල් වෙළඳපොළ. දිගු කාලීන මූල්‍ය ගනුදෙනු නම් ඒක ප්‍රාග්ධන වෙළඳපොළ. කැපිටල් මාකට් එක. නැත්නම් කෙටි කාලීන අරමුදල් සපයන පුද්ගලයන් සහ ආයතන සමූහය තමයි මුදල් වෙළඳපොළ නැත්නම් මනි මාකට් කියන්නේ. දිගු කාලීන මූල්‍ය සම්පාදනය කරන පුද්ගලයන් සහ ආයතන සමූහය තමයි ප්‍රාග්ධන වෙළඳපොළ නැත්නම් කැපිටල් මාකට් කියන්නේ. මේ ඒවත් බේසික් කන්සෙප්ට්. මේක තමයි මේ නිරන්තරයෙන් විභාගයට වහන්නේ. හරිනම් ඔබ ආසන්නම අවුරුදු තුන බලන්න. 10ක් ඕනේ නැහැ. කියන්නේ 2021, 2020, 2019. සාමාන්‍ය ඕනම ප්‍රධාන පාලක පරීක්ෂකවරයෙක් ඔය ආසන්නම ප්‍රශ්න පත්‍ර 3 ළඟ තියාගෙන තමයි පේපර් එක හදන්නේ. ඒ ප්‍රශ්න පත්‍රයේ 3 ප්‍රශ්න ඒගොල්ලෝ මොකද කරන්නේ? රොටේට් කරනවා, මාරු කරනවා 50%ක්ම මාරු කරලා ගන්නවා. අනිත් 50 ඒගොල්ලෝ ඒවට අනුරූපව අලුතින් දානවා සිලබස් එකට අනුව. ඒ කියන්නේ ඔබ දැන් මට ඕක ගෙස් කරන්න පුළුවන්. ඔබටත් පුළුවන් ඕක කරන්න. ඒ අන්තිම අවුරුදු 3 ප්‍රශ්න පත්‍ර අරගෙන අපි හිතමු මූල්‍ය කළමනාකරණය කියලා. මූල්‍ය කළමනාකරණයෙන් අහපු ප්‍රශ්න මොනවද? වඩාත් හොඳයි ඒක කඩදාසි තුනක ලියා ගත්තා නම් පේපර් එකෙන් වෙන් කරලා. සමහර ප්‍රශ්න තනින් තනින් අහන්නේ. ගත්තම ඒ තුන සංසන්දනය කරන්න ඔබට තේරෙනවා මොකද වෙලා තියෙන්නේ කියලා. සමහරට 2019 අහපු ප්‍රශ්නයක් එහෙම පිටිම 20 තියෙනවා. නැත්නම් 21 තියෙනවා. තේරෙනවද? 19 ප්‍රශ්න ගොඩක් වෙලාට 21කට එනවා. 20 ප්‍රශ්න 21කට නෙවෙයි 22කට ගොඩක් වෙලාට එනවා. එහෙම අනුමාන කරන්න පුළුවන් ඔබට. එතකොට
අහන්නේ ප්‍රාග්ධන වෙළඳපොළට අදාළ උපවෙළඳපොළවල්. දැන් මුදල් වෙළඳපොළේ නම් උපවෙළඳපොළ 4යිනේ. ප්‍රාග්ධන වෙළඳපොළේ අපිට කියන්න බෑ. උපවෙළඳපොළ කීපයක්ම තියෙනවා. ඒක කාලෙන් කාලට තව අඩු වැඩි වෙනවා. තේරුණාද? පළවෙනි එක කොටස් වෙළඳපොළ හරිනේ. කොටස් වෙළඳපොළ කියන්නේ ප්‍රාග්ධන වෙළඳපොළේ ප්‍රධානම ඒකකය. මේක තමයි ප්‍රධානම උප ඒකකය. ප්‍රධාන. තේරුණාද? ප්‍රාග්ධන වෙළඳපොළේ ප්‍රධානම උප වෙළඳපොළ ඇහුවොත් කිසි වාදයක් නැහැ. හිස්තැන් පුරවන ප්‍රශ්නකට හරි අනිවාර්යයෙන්ම ලියන්න කොටස් වෙළඳපොළයි. භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ වැරදි. මොකද භාණ්ඩාගාර බිල්පත් කියන්නේ රජයට නැත්නම් භාණ්ඩාගාරයට මහජනයාගෙන් කෙටිකාලීන ණය අරමුදල් රැස් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනයාට නිකුත් කරන අලෙවි කරන මූල්‍යවත්කමක් නැත්නම් මූල්‍ය උපකරණයක්. ඒතර ඒක කෙටිකාලීන නම් ඒක අනිවාර්යෙන් මනි මාකට්, කැපිටල් මාකට් නෙවෙයි. දේශීය විදේශීය විනිමය වෙළඳපොළ ඒකත් වැරදි. ඒකත් මොකද්ද? අනිවාර්යෙන්ම මුදල් වෙළඳපොළ උපේකකයක්. එහෙනම් ප්‍රාග්ධන වෙළඳපොළ තියෙන එකයි ඒ උත්තරේ සම්පූර්ණයෙන්ම ගන්න බෑ. 2. භාණ්ඩාගාර බැදුම්කර වෙළඳපොළ ඒක හරි. භාණ්ඩාගාර බැදුම්කර කියන්නේ රජයේ නැත්තම් භාණ්ඩාගාරයට මැදිකාලීන ණය මහජනයාගෙන් රැස් කිරීමට මහජනයා වෙත නිකුත් කරන මැදිකල් ණය උපකරණයක් නැත්තම් මූල්‍ය වත්කමක්. ඒක හරි. ඒක කැපිටල් මාකට්. සාංගමික බැදුම්කර වෙළඳපොළ ඒකත් හරි. සාංගමික බැදුම්කර කියන්නේ සීමිත පොදු සමාගමක්, ලැයිස්තුගත සමාගමක් මහජනයාගෙන් මැදිකල් සහ දිගුකල් ණය රැස් කිරීමට නිකුත් කරන මූල්‍ය උපකරණය, මූල්‍යවත්කම තමයි සාංගමික. සාංගමික කියන්නේ සමාගමකට. භාණ්ඩාගාරය ඉන්නේ රජයට. රජයට මැදිකල් සහ දිගුකල් ණය භාණ්ඩාගාර බැදුම්කර වලින් සීමිත පොදු සමාගම් නැත්නම් ලැයිස්තුගත සමාගම් වලට මැදිකල් සහ දිගුකල් ණය එන්නේ සාංගමික බැදුම්කර වලින්. දෙකම කැපිටල් මාකට්. අනිත් එක කොටස් වෙළඳපොළ. අනිවාර්යෙන් ඒක ප්‍රධානම උපයෝගය. තුනම හරියි. එහෙනම් පැහැදිලිවම පිළිතුර මේකයි. දෙවෙනි උත්තරය තමයි හරි. ඒ නිසා අපි යට තියෙන උත්තර තුන කියවන්න ඕනේ නැද්ද? නෑ කියවන්න ඕනේ. මං හැමදාම කියන කොච්චර කිව්වත් කොච්චර විශ්වාස වුණත් නිකන් කියන්නේ බොහොම අඩු අවධානයක් යොමු කරලා හරි මේ ඉතුරු උත්තර තුන කියවන්න. මොකද සමහර විට මේ පිළිතුරට වඩා පැහැදිලි පිළිතුරක් මෙතන තියෙන්න පුළුවන්. දැන් මේකේ නම් මේකේ 100ක් මට විශ්වාස නැහැ කියන එක. මේක තමයි උත්තරේ. නමුත් සමහර විට තියෙන්න පුළුවන් පිළිවෙල අනුව. පිළිවෙල දැන් මේකේ නම් පිළිවෙලක් අපට හඳුනලා දීලා නැහැනේ. සමහර උත්තර තියෙනවා පිළිවෙලට ගන්න ඒවා. එහෙනම් මොකද මේක පිළිවෙලක් නැති උත්තරේ වෙන්න පුළුවන්. පස්වෙනි උත්තරේ තියෙන්න පුළුවන් මේකම අනුපිළිවෙලට දාලා. එහෙම තෝරන්න ඕනේ ඒකයි. මං කියන එක තේරෙනවද? ඒ නිසා පුරුද්දක් ඇති කරගන්න, පරිචයක් ඇති කරගන්න උත්තර පහම කියවන්න. මේකේ නම් ගැටලුවක් නැහැ. මොකද මම වගේ කියනවා. තේරෙනවද? දැන් ඔබට වගකීමක් බාර ගන්න බෑනේ. ඔබ පිළිතුරු පහම කියවන්න. තුන්වෙනි එක නිකන් බලමු. භාණ්ඩාගාර බැඳුම්කර වෙළඳපොළ හරි දිගුකල් සාංගමික හරි වාණිජ පත්‍රිකා කෙටිකල් ගන්න බෑ. ඒක මනි මාකට්. හතරවෙනි එක භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ කෙටිකල් අනිත්‍යව කියවන්න මේක වැඩක් නෑ. ඊළඟ එකත් භාණ්ඩාගාර බිල්පත් කෙටිකල් කියවන්න මේපා. උත්තරේ 2. දැක්කද? දැන් මේ වගේ අපි විශ්වාසයෙන් බොහොම සංයමයෙන් කලබලයක් නෑනේ. සංයමයෙන් පිළිතුරු අතර ගමන් කරලා තේරීම කරාම වර්ධිනවද වර්ධින්නේ නැහැ. බහුවර්ණ ප්‍රශ්න 25 නෙවෙයි අපි ටාගට් කරන්න 30ම. 30ම මං හරියට කරනවා. 30ම කර ලකුණු 30ම ගන්නවා කියන විශ්වාසය ඇති කරගන්න ඕනේ. එහෙනම් උත්තරේ 2. උත්තරේ 2. උත්තර 2. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. ඒකත් 2012 මහපු විභාග ප්‍රශ්නයක්. විශාල ප්‍රකාශිත ප්‍රාග්ධනයක් සහිත හොඳින් ස්ථාපිත සමාගම් ලැයිස්තුගත කිරීම සඳහා වෙන් වූ පුවරුව කියලා නෑ පැහැදිලි ප්‍රශ්නේ කමන්නේ. නමුත් අපිට විෂය ඉගෙනගත්ත සිසුන් වශයෙන් විෂය නිර්දේශය හොඳින් ආවරණය කරපු වශයෙන් අපට තේරෙනවා මේ කොතනින්ද අහන්නේ කියන එක. මේක හරියට කියන්න තිබුණේ විශාල ප්‍රකාශිත ප්‍රාග්ධනයක් සහිත හොඳින් ස්ථාපිත සමාගම් ලැයිස්තුගත කිරීමට කොළඹ කොටස් හෝමාරුව තුල වෙන් වූ පුවරුව කියන අපිට පැහැදිලි. නමුත් අපිට එච්චර අවශ්‍ය නැහැ. ලැයිස්තුගත කිරීම කිව්වම තේරෙනවා. මේ ලැයිස්තුගත කරනවා කියන්නේ කොළඹ කොටස් හෝමාරුවේ ලියාපදිංචි කරනවා. ලේඛනගත සමාගමක් වශයෙන් නැත්නම් ලැයිස්තුගත සමාගමක් වශයෙන්. එහෙනම් අපි දන්නවා කොළඹ කොටස් හෝමාරුව තුල ප්‍රධාන පුවරු දෙකක් තියෙනවා. එකක් මේන් බෝඩ් ප්‍රධාන පුවරුව, අනිත් එක දිරිසවි පුවරුව, දිරිසවි බෝඩ් දෙවන පුවරුව. ඒ කියන්නේ විශාල ප්‍රකාශ ප්‍රාග්ධනයක් තියෙන හොඳින් ස්ථාපිත වූ සමාගම් කියන්නේ වෙන වචනයකින් නම් මොනවද? මොකද්ද? බ්ලූ චිප් සමාගම්. නැත්නම් සිංහලෙන් නම් මහඟු සතුවන්. බ්ලූ චිප් සමාගම්, බ්ලූ චිප් කම්පැනිස්.
විශාල ප්‍රකාශ ප්‍රාග්ධනයක් නැති සාපේක්ෂව හොඳින් ස්ථාවර වී නැති සමාගම් නම් ඒක රෙජිස්ටර් කරන්න වෙන්නේ ලැයිස්තුක සමාගමක් විදියට දිරිසවි පූර්ව. මතකනේ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ අවම මිලියන රුපියල් 500ක් තියෙන 500ක් වැඩි නම් ඒකට ඒගොල්ලන්ට යන්න පුළුවන් මේන් බෝඩ් එකට. ප්‍රකාශිත ප්‍රාග්ධනයේ අවම මිලියන 100ක් ඊට වැඩි නම් ඒගොල්ලන්ට යන්න පුළුවන් දිරිසවි පූර්වට. කියන්නේ මිලියන 100ත් 500ත් අතර සමාගමක් නම් දිරිසවි පූර්වයි. 500ට වැඩි නම් ප්‍රධාන පූර්වයි. මිලියන 100ට අඩු නම් කිසිදු පූර්වක බෑ. ලැයිස්තුගත වෙන්න බෑ. මිලියන 100ක් සම්පූර්ණ කරගන්න ඕන. මතකයින් රයිට්. එහෙනම් මොකක්ද උත්තරේ පැහැදිලිවම ප්‍රධාන පූර්ව. අනිත් ඒවා කියවන්නම දෙයක් නැහැ. දිරිසවි පූර්ව දෙවන පූර්ව කියලා දැන් කියන්නේ නැහැ. දිරිසවි වලට තමයි දෙවන පූර්ව තමයි දැන් දිරිසවි උනේ. කඩකල පූර්වවත් දන්නේ නැහැ. දැන් තියෙන වොච් ලිස්ට් බෝඩ් එක මුදල් පූර්ව කියලා එකක් ඇත්තෙම නැහැ. මේක ව්‍යාජ උත්තරයක්. පැහැදිලිනේ? එහෙනම් උත්තරේ මොකක්ද? ප්‍රධාන පූර්ව 3. දැන් බලන්න අපි කතා කර ප්‍රශ්න දෙක තුන එකක් අපිට වැරදුනාද? නෑ. පිළිවෙලට යනවා නම් හරියට අපි විෂය නිර්දේශයේ ඇඟ ඇතුලේ තියෙන නිසා ඒ අපි ඉගෙනගත්ත විෂය නිර්දේශයේ දැනුමේ බලවේගය තුලින් අපිට මේ හැම එකක්ම හරියට කරන්න පුළුවන්. ප්‍රශ්න 30ම අපි කළ යුතුයි. 30ම කරනවා කියන විශ්වාසය ඇති කරගන්න දැන් විභාගෙට එන්න ලං වෙනවා. බොහොම සීමිත කාලයක් තියෙනවා. පැහැදිලිද? රයිට්. ඊළඟ ප්‍රශ්නේ බලමු. අයිතිකරුගේ හිමිකාරත්වය ඕනර්ස් ඉක්විටි කියන එක දැක්වෙන සමීකරණය තෝරන්න. මේක කීප සැරයක් විභාගයට ඇහුවා. මොකද ව්‍යාපාරාධ්‍යනය කරන ශිෂ්‍යයෙක් වශයෙන් මූල්‍ය කළමනාකරණය ගැන ප්‍රාථමික අවබෝධයක් ලබන කෙනෙක් වශයෙන් උසස් පෙළදී හිමිකරුවන්ගේ හිමිකාරත්වයේ නියෝජනය ගැන අවබෝධයක් තියෙනවා. එකවුන්ටින් වලටත් ඕක කරන නිසා BS වලටත් අදාළ නිසා කිසි කෙනෙකුට මේක වරද්දන්න අයිතියක් නැහැ. බොහෝම ඊටාම ලාබාලම ප්‍රාථමිකම සංකල්පයක් මේක. අයිතිකරුගේ හිමිකාරත්වයේ සමානයි වත්කම් අඩු කිරීම වගකීම. වත්කම් අඩු කිරීම වගකීම. වගකීම හරි වගකීම හරි ප්‍රශ්නයක් නෑ දෙකම. වත්කම් අඩු කිරීම වගකීම නැත්තම් වගකීම. මොකද කියන්නේ? ඒක තමයි උත්තරේ. අය වෙනව බලන්න දෙයක් නෑ. මොකද ව්‍යාපාරයක දැන් අපි තුමු දැන් මම අයිතිකරු කියලා මේක තේරුම් මම පෙන්නන්නම්. මම අයිතිකරු නම් මම රුපියල් රුපියල් දසලක්ෂයක් ව්‍යාපාරයක් ආරම්භ කරන්න යොදවනවා. නැත්නම් ආයෝජනය කරනවා. යෙදවීම. තේරුණාද? සල්ලි වලින් කෙලින්ම කාසි හා නෝට්ටු වලින්ම මම රුපියල් දසලක්ෂයක් වීදම් කරනවා. අතේ තියන් හරි අපේ ගෙදර බිරිඳට දීලා හරි නැත්නම් බැංකුවේ දාලා චෙක් පත් මගින් අරගෙන හරි කොහොම හරි රුපියල් ලක්ෂ 10ක් මම ව්‍යාපාර කටයුත්තකට යොදවනවා කියලා හිතන්නකෝ. යෙදෙව්වම හෙට ඉඳන් අද තමයි යොදවන්නේ. අද ඉඳන්ම නැත. අද ඉඳන් ඉදිරියට ගමන් කරද්දී මේ ලක්ෂ 10 ලක්ෂ සල්ලි වලින්ම තියෙනවද? තියෙන්නේ නැහැනේ. මේ ලක්ෂ 10 තමයි ඉඩම් බවට පත් වෙන්නේ. සමහර අපි ඉඩමක් මිලදී ගන්නවා, ගොඩනැගිලි හදනවා, යන්ත්‍ර මිලදී ගන්නවා, ගෘහ භාණ්ඩ, ලිපි ද්‍රව්‍ය, පරිගණකයන්ට, අමුද්‍රව්‍ය, ඇසුරුම් ද්‍රව්‍ය. තේරෙනවද? සේවකයන් බඳව ගන්නවා, වැටුප් ගෙවනවා. විවිධ පැති වලට යනවානේ. එහෙනම් මේ සල්ලි විවිධ වත්කම් බවට පරිවර්තනය වෙනවා. එහෙනම් දෙවන ස්ටෙප් එක තමයි මොකද වෙන්නේ? වත්කම් බිහිවීම. වත්කම් බිහිවීම. හරිනේ? අපි වත්කම් දසලක්ෂයක් තියෙනවා කියලා. ඔය අතරේ අපිට මොකද වෙන්නේ? අමුද්‍රව්‍ය නැත්නම් නිමි භාණ්ඩ සැපෙවුම් කරෝගෙන් ණයට ගන්න වෙනවා. එහෙනම් වෙළඳ ණය හිමියු බිහි වෙනවා. වගකීමක්. බැංකුව අයිරා ගන්න වෙනවා. වගකීමක්. සමහරට කෙටිකල්, මැදිකල්, දිගුකල් ණය ගන්න වෙනවා. වගකීම. එහෙනම් වගකීම අපි හිතමු මොකද මේ වගකීම අපි හිතමු 4 ලක්ෂයක් ඇති වෙනවා. වගකීම තුන්වෙනි එක තමයි වගකීම. වගකීම් 4 ලක්ෂයක් ඇති වෙනවා. එතකොට දැන් හෙට ව්‍යාපාරයේ ඈවර කරන තීරණය කරා කියමු. බංකොලොත් වෙලා නැහැ. මොන හරි විශේෂිත හේතුවක් නිසා මෙයාට ව්‍යාපාර කරන්න අකමැත්තක් ඇති වුණා. එක්ක ලංකාව ඇතහැර විදේශ පදිංචියට යනවා. එහෙම නැත්නම් මෙයාට වැඩ කරන්න බැරි තත්ත්වයට අසනීප වුණා හදිස්සියේ. ඒ වගේ ප්‍රශ්නයක් මත මෙයා හෙට ව්‍යාපාරය අවසන් කරනවා නම් මෙයාට ව්‍යාපාරය තුලින් තියෙන හිමිකම කීයද?
දසලක්ෂද 4,00,000ද 6,00,000ද 6,00,000යි. දසලක්ෂයක් නෑ. ඇයි දසලක්ෂයක් වත්කම් තිබුණට ඒ වත්කම් විකුණලා දසලක්ෂය අතර අරගෙන බැරකම් තියනවා ගෙවන්න. 4,00,000ක් ගෙවුවම එහෙනම් එයාගේ ඇත්ත අයිතිය ඇත්ත හිමිකාරත්වය 6,00,000යි. දැන් මම මේ පෙන්නුවේ උද්දමනයේ බිඳුව කියලා හිතලා. නමුත් උද්දමන බිඳුව නෙවෙයිනේ. උද්දමනයක් තියෙනවානේ. වත්කම් වල මිල මට්ටම ඉහළ යනවානේ. එහෙනම් අපි හිතමු වසර වසර 20කට පසු තමයි වත්කම් දැන් ඉඩම් වල මිල ඉහළ ගිහිල්ලා. තේරෙනවද? ගොඩනැගිලි වල අගේ වැඩි වෙලා යන්ත්‍ර වාහන හැම එකම නැගලා. එහෙනම් මේ ව්‍යාපාරේ දැන් තියෙන වත්කම් taxeeru කරොත් ඇසස කෙනෙක් ගෙනලා taxeeru කරු ගෙනලා එතන තියෙන පුළුවන් වත්කම් තියෙන පුළුවන් රුපියල් කොච්චරද? අවුරුදු 20කට පස්සේ ගියොම දසලක්ෂ අවුරුදු 20කට පස්සේ මොකද වෙන්නේ? සමහරට කෝටි 2ක් වෙලා තියෙන පුළුවන්. කෝටි 2ක් වෙලා තියෙන පුළුවන්. එතකොට අපි හිතමු බැරකම් තියෙනවා අපි හිතමු 50 ලක්ෂයක්. බැරකම් 50 ලක්ෂයක්. එහෙනම් එදාට ව්‍යාපාරය වහන්න වුණොත් මේ අයිතිකරුට ගෙදර ගෙන යන්න පුළුවන් මුළු වත්කම් ප්‍රමාණය මුළු මුදල් තොගේ කීයද? ඒතොර කෝටි 2කට දැන් වත්කම් උපලබ්ධි කරගන්න පුළුවන්. ඒතොර ලක්ෂ 50ක බැංකු අයිරා වෙළඳ ණය හිමියෝ බැංකු ණය ගෙවන්න තියෙනවා. එහෙනම් ගෙවනවා. ගෙව්වම ඒත් එයාට ඉතිරි වත්කම් නැත්තම් වත්කම තමයි කීයද? ඒතර කෝටි 2ක් වෙන්නේ නැහැ. කෝටි මොකද වෙන්නේ? 1.5ක් වෙනවා. බලන්න එදා දසලක්ෂය අද කෝටි 1.5ක්. එහෙනම් බලන්න කවද බැලුවත් හැම අවස්ථාවකම එයාගේ වත්කම් වලින් එයා බැරකම් අයින් කරාම ඉතුරු වත්කම් තමයි එයාගේ සුද්ධ අයිතිය නැත්තම් හිමිකාරත්වය එන්නේ. තේරෙනවද? ඔය විදිහට මොකෙ එන්නේ. එහෙමනම් අයිතිකරුගේ හිමිකාරත්වය හැම වෙලාවෙම බලන්න ඕනේ. ව්‍යාපාරයේ මුළු වත්කම් වලින් අඩු කරන්න ඕනේ මොනවද? මුළු වගකීම නැත්නම් වගකීම. පැහැදිලිද? වත්කම් දන වගකීම වෙන්න බෑනේ. දැන් අර මම පෙන්නුවාගේ මේ වත්කම් වලට මෙතන මේ වත්කම් අපි හිතමු ලක්ෂයට වගකීම් 4,00,000 එකතු කරගත්තම කීයද? වත්කම් දසලක්ෂයට 4,00,000 එකතු කරගත්තම අපි කියනවා 14 ලක්ෂයක් කියලා. ඒක බොරුනේ. ඒක ව්‍යාජ මාව පෙන්වීමන්නේ. ඒක සම්පූර්ණ වැරදිනේ. අනික වගකීම් වලින් වත්කම් අඩු කරලා හරියන්නේ නැහැනේ. අනික ප්‍රාග්ධනයට වත්කම් එකතු කරලා හරියන්නේ නැහැනේ. එහෙනම් එකම උත්තරේ මොකද්ද? පළවෙනි එක අයිතිකරු හිමිකාරත්වය වෙන්නේ හැම විටම වත්කම් අඩු කිරීම වගකීම. පැහැදිලිනේ? දැන් මම මේ උදාහරණ දෙකම පෙන්නුවා ඒක. රයිට්. එහෙනම් උත්තරේ 2. උත්තරේ 2ද නෑ 1නේ 1. උත්තරේ 1. උත්තරේ 1. අපි බලමු ඊළඟ ප්‍රශ්නෙත්. මූල්‍ය කළමනාකරණේ මූලික අරමුණ වනුයේ. මූල්‍ය කළමනාකරණයේ මූලික අරමුණ වනුයේ. මතකයිනේ? මං කිව්වා මූල්‍ය කළමනාකරණයේ කියන පාඩම් ඒකකේ බේසික් කන්සෙප්ට් මූලික සංකල්ප කීපයක්ම මං කිව්වා මූල්‍ය කළමනාකරණයේ අරමුණ සහ අරමුණු. මූල්‍ය කළමනාකරණයේ මූලික තීරණ. ඒ වගේම මූල්‍ය වෙළඳපොළ සහ මුදල් වෙළඳපොළ ප්‍රාග්ධන වෙළඳපොළ කියන සංකල්ප ඒකෙත් විශේෂයෙන්ම කොටස් වෙළඳපොළ කියන මූලික සංකල්පය ඒකම ගිණුම් කරන අනුපාත. ඔන්න ඔය ටික තමයි මේ මූලික සංකල්ප වශයෙන් නිතරම පේපර් එකේ මොකද කරන්නේ? දෝලණය වෙන්නේ. දෝලණය කරන්නේ. ප්‍රධාන පාලක පරීක්ෂකවරයා. මේ එවැනි අවස්ථාව. මූල්‍ය කළමනාකරණයේ ප්‍රධාන අරමුණ අපි දැනගෙන ඉන්න ඕනේ. මූල්‍ය කළමනාකරණයේ හදාරන ශිෂ්‍යයෙක් වශයෙන් සමස්ත මූල්‍ය කළමනාකරණයෙන් අපේක්ෂිත ඉලක්කය මූලික අරමුණ මොකක්ද කියලා දන්නේ නැත්නම් එයා මූල්‍ය කළමනාකරණය කියන විෂයේ අඩු ගන්න අයන්නවත් ඉගෙන ගත නැති කෙනෙක් වෙනවනේ. ඒ නිසා අපි හැම කෙනෙක්ම අවබෝධ කරගන්න ඕනේ. මතකනේ මොකක්ද උත්තරේ? මොකක්ද උත්තරේ? ව්‍යාපාරයේ අයිතිකරුවන්ට ව්‍යාපාරය හා නැත්නම් අයිතිකරුවන්ට ව්‍යාපාරය හා සබැඳි අගය. නැත්නම් අයිතිකරුවන්ගේ ව්‍යාපාරය හා සබැඳි අගය නැත්නම් ධනය නැත්නම් ස්කන්ධය උපරිම කිරීම.
ඕක තමයි මූල්‍ය කළමනාකරණයේ මූලිකම අරමුණ. ඒ කියන්නේ ඕනම මූල්‍ය කළමනාකරුවෙක්ගේ ප්‍රධාන වගකීම සහ වගවීම වෙනවා අයිතිකරුට ව්‍යාපාරය සම්බන්ධයෙන් තියෙන අගය අයිතිය වැඩි කරන්න. ඒ අයිතිකරුගේ අයිතිය වැඩි වෙන ආකාරයෙන් තමයි සෑම මූල්‍ය කළමනාකරණ තීරණයක්ම දියත් කරන්න ඕනේ. මූල්‍ය සම්පාදන තීරණයක් වෙන්න පුළුවන්, මූල්‍ය යෙදවීමේ තීරණයක් වෙන්න පුළුවන්. ඔය තීරණ දෙකෙන්ම හිමිකරුවන්ට ව්‍යාපාරය සම්බන්ධ අගය තියෙනවනේ. ඒ අගය වැඩි වෙන්න ඕනේ. මේ අගය කියන්නේ මොකද්ද? හිමිකරුවන්ට ව්‍යාපාරයේ තියෙන වත්කම් වල වටිනාකම. මම හිමිකරු නම් තනි අයිතිකරු නම් මගේ වත්කම් වල අගේනේ මට මම නැමැති අයිතිකරු නැමැති තනි අයිතිකරු නැමැති පුද්ගලයාට ව්‍යාපාරය සම්බන්ධ අගය නැත්නම් වටිනාකම ස්කන්ධය කියලා අදහස් කරන්නේ මොකද්ද? ඔහුට ව්‍යාපාරයෙන් අවසන් වශයෙන් උපයා ගන්න පුළුවන්. ඔහු අතටපත් කරගන්න පුළුවන් මුළු වත්කම් වල අගය. ඒ අගය වැඩි වෙන්න ඕනේ. තේරුණාද? එහෙමනම් උත්තරේ තමයි ව්‍යාපාරයේ සම්බන්ධයෙන් හිමිකරුවන්ගේ නැත්නම් හිමිකරුවන්ට ව්‍යාපාරය හා සම්බන්ධ අගය උපරිම කිරීම. ඒ අදහස තියෙන උත්තරේ මොකද්ද? තුන්වෙනි එකනේ. අයිතිකරුවන්ගේ ධනය උපරිම කිරීම. පැහැදිලිව දක්වලා නැතුණාට ඒක තමයි උත්තරේ ගන්න වෙන ආසන්න වශයෙන්. හරියටම කිව්වොත් අයිතිකරුවන්ට ව්‍යාපාරය හා සබැඳි ධනය උපරිම කිරීම. නැත්නම් අයිතිකරුවන්ගේ ව්‍යාපාරය හා සම්බන්ධ අගය එක්ක ධනය නැත්නම් ස්කන්ධ උපරිම කිරීම. ඕක තමයි ප්‍රධානම අරමුණ. තව අතිරේක අරමුණුත් තියෙනවා. ඒවත් මේකේ තියෙනවා. ව්‍යාපාරේ ලාභ උපරිම කරන්න ඕනේ. ධනය තියෙනවා. තිබුණට මදි ලාභත් උපරිම වෙන්න ඕනේ. ඔක මම පැහැදිලිවම ලස්සනට ඔයගලන්ට එක උදාහරණයකින් දැන් කිසියම් ව්‍යාපාරයකට අපි තුමු කෘෂි කර්මාන්ත ශේෂ්ඨයේ නියුක්ත ව්‍යාපාරයක්. ඒකට විශාල වතු කීපයක් තියෙනවා. තේ වතු වෙන්න පුළුවන්, පොල් වතු, කුරුඳු වතු වෙන්න පුළුවන් තියෙනවා. බංගලා කීපයක් තියෙනවා. කුරුඳු තෙල් හිඳින තෙල් කම්හලක් තියෙනවා. තේරුණාද? තේ නිෂ්පාදනය කරන තේ කම්හලක් තියෙනවා. ඒ යන්ත්‍රෝපකරණ තියෙනවා. ඒවා නිෂ්පාදන බෙදාහරින් රත වහන තියෙනවා. දැන් වත්කම් ගොඩක් තියෙනවානේ. වත්කම් ගොඩක් තියෙනවා. ඒ වත්කම් ටික අද කාට හරි වික්කොත් එයාට පරම්පරා ගණනාවක් ජීවත් වෙන්න සල්ලි තියෙනවා. නමුත් දැන් ඒ තේ නිෂ්පාදනය බොහොම අඩුවෙන් වෙන්නේ. ලෝකවලින්ද පොලේ අඩු බිලක් ලැබෙන්නේ. ඒතර සේවකයන්ට පඩි ගෙවන්න ඕනේ. විදුලි බිල්පත් ගෙවන්න ඕනේ. තේරුණාද? ජල බිල්පත් ගෙවන්න ඕනේ. ප්‍රසාද දීමනා දෙන්න ඕනේ. සේවක වන්දි දෙන්න ඕනේ. අනතුරු සඳහා ප්‍රතිකාර වලට වියදම් කරන්න ඕනේ. පරිත්‍යාග කරන්න ඕනේ. රජයට බදු ගෙවන්න ඕනේ. මේ මෙකී නොකී සියලු වියදම් දැරුවට පස්සේ ලැබෙන ලාභය අපි හිතමු අයිතිකරුවන්ට ජීවත් වෙන්නවත් ආදායමක් ලැබෙන්නේ නැත්තම්. එක අයිතිකරු නම් එයාට අඩුම ගන්න රුපියල් ලක්ෂයක් ඕන නම් එයාට ලැබෙන්නේ රුපියල් 50000 නම් එයාට තේරුමක් නැහැ. එයාට ලක්ෂයක් ඕන තැන 50000ක් ලැබෙනවා කියලා එයාගේ වත්කම් විකුණන සම්ප්‍රදාය නෙවෙයිනේ නැනවත් ක්‍රියාව වෙන්නේ. දැන් ඔයාලා අපිට අපේ කුටුම්බයන් තුල ලැබෙන ආදායම් මැදි කියලා අපි ගේ ඊඩමයි විකුණලා පොල් ගස්වලද ජීවත් වෙන්නේ. එහෙම වෙන්න බෑනේ. ඒ නිසා තමයි මේ කියන්නේ වත්කම් තියෙනවා. අයිතිකරුට ලොකු ධනයක් තියෙනවා. ධනෙ උපරිම කරලා තියෙනවා. හැබැයි ලාභත් උනේ වගේ. ලාභ උපයන්නත් උනේ. ලාභ උපරිම කිරීමත් අරමුණක් වෙනවා. අනික කොටසක ඉපෙවුම සමාගමක් නම් කොටසක ඉපෙවුම රුපියල් 10 කොටසක් ව්‍යාපාර යොදවලා ඒ රුපියල් 10 තුලින් උපය ගන්න ආදායම වැඩි කරගන්නත් ඕනේ. උපය ගන්න ආදායම තමයි කොටසක ඉපෙවුම කියන්නේ. ඒ ඉපෙවුම වැඩි වුණොත් තමයි වැඩි ලාභාංශයක් හම්බෙන්නේ. වැඩි ප්‍රමාණයක් සංචිතගත වෙන්නේ අනාගතේ ව්‍යාපාර සංවර්ධනය කරන්න. පරිත්‍යාග කරන්න පුළුවන් වෙන්නේ. සේවකයන්ට ඉහළ වැටුප් දීමනා දෙන්න පුළුවන් වෙන්නේ. අවුරුද්දට බෝනස් එකක් දෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කොටසක ඉපෙවුම වර්ධනය කිරීමත් අතරේ කර්මණක් වෙනවා. ඊළඟට අවම පිරිවැයකින් නරමුදල් සම්පාදනය කර ගැනීම. ඒකත් අරමුණක් වශයෙන් ගන්නවට වඩා හොඳ ඒක මූල්‍ය කල්පනාකරණයේ කාර්යයක්. අවම පිරිවැයකින්. ඒ කියන්නේ අඩු පොලියක් අඩු ලාභාංශයක් ගෙවිය හැකි මාර්ගවලින් අරමුදල් සම්පාදනය කර ගැනීම. උපරිම ප්‍රතිලාභ ලැබෙන මාර්ගවල අරමුදල් යෙදවීම නැත ආයෝජනය කිරීම. ඒකත් මූල්‍ය කල්පනාකරණ කාර්යයක්. ඒතර ඒ වගේ තව තියෙන මුදල් අවභාවිතා කිරීම, මුදල් අවභාවිතා කිරීම බැහැර කිරීම. ඒකත් මූල්‍ය කල්පනාකරණේ අරමුණක්. පැහැදිලිනේ? රයිට්. එතකොට මේක පැහැදිලිම උත්තරේ 3. මේකත් මතක තියාගන්න බේසික් කන්සෙප්ට් එකක් වශයෙන් නිතරම අහනවා. මූල්‍ය කල්පනාකරණේ ප්‍රධාන මූලික අරමුණු නැත්නම් ප්‍රධාන අරමුණු කියලා තහනවා. අරමුණු කියලා හෙව්වොත් අපිට අරමුණු 4ක් ලියන්නම වෙනවා. ඊළඟ ප්‍රශ්නයක් බලමු. ඒකත් 2012 ප්‍රශ්නයක්මයි. පේනවා අහන ප්‍රශ්න ප්‍රමාණය. අර 12 වසරේදී කර මාතෘකාව වගේ නෙවෙයිනේ. 13 වසරේ මාතෘකාව හතම කළමනාකරන පාඩම්. ඒවෙන් ලොකු බර තැබීමක් වෙනවා. ප්‍රශ්න සංඛ්‍යාව වැඩි. ඒකයි මම කිව්වා අර හැමදාම මම කියන්නේ
විහුගත පේපර් එකේ පවා ඔබ දෙවෙනි කොටසෙන් ප්‍රශ්න හතරක් තියෙන. මේ ප්‍රශ්න හතරෙන් තුනක්ම තෝරගන්න. ඒතකොට ලියන්න ලේසි. මොකද එක ප්‍රශ්නයක් හැදෙන්නේ බොහෝ විට මාතෘකා දෙකකින්. ඒ වගේම කළමනාකරණේ පාඩමෙන් සමහර තනිකර ප්‍රශ්නයක් හැදෙනවා. ඒ නිසා අපිට මාතෘකා හතෙන් විතරක් අපිට පුළුවන් මේ ලකුණු 60ක් ලබා ගන්න. තේරෙනවද? පහත වගුවේ X තීරුවේ මූලික මූල්‍ය සම්පාදන මාර්ගද Y තීරුවේ ඒවට සම්බන්ධ නිදසුන්ද දැක්වේ. X තීරුවේ තියෙනවා මූලික මූල්‍ය සම්පාදන ක්‍රම. Y තීරුවේ තියෙන ඒවට සම්බන්ධ උදාහරණ. එකක් තමයි ඍජු මාර්ග, අනික වක්‍ර මාර්ග. ප්‍රධාන මූල්‍ය සම්පාදන මාර්ග දෙකයි. ඍජු මාර්ග, වක්‍ර මාර්ග. නැත්නම් ඍජු මූල්‍යනේ, වක්‍ර මූල්‍යනේ. දැන් මේ ප්‍රශ්නේ කියවන විටම ඔබ ඉගෙනගත්ත න්‍යාය ඔබට දැන් මොකද වෙන්නේ? ඔබේ දැනුම් ගබඩාවෙන් එළියට එන්න ඕනේ. දැනුම් ගබඩාව දැන් දොර ඕපන් වෙන්න ඕන ප්‍රශ්න කියවනකොට. මොකද්ද ඍජු මාර්ගයවත් ඍජු මූල්‍යනේ කියන්නේ? මූල්‍ය අතරමැදිකරණයකින් තොරව මූල්‍ය සම්පාදනය කර ගැනීම. මූල්‍ය අතරමැදිකරණයක් කියන්නේ මූල්‍ය ආයතන සම්බන්ධ කරගෙන මූල්‍ය සම්පාදනය කර ගැනීම නොවේ. මූල්‍ය ආයතන සම්බන්ධ කරගෙන අරමුදල් සම්පාදනය කර ගැනීම කියන්නේ වක්‍ර මාර්ගයවත් වක්‍ර මූල්‍යනේ. තේරුණාද? එහෙනම් කෙලින්ම ව්‍යාපාරයේ විසින්ම අරමුදල් සම්පාදනය කරගත්තොත් ඒක ඍජු මූල්‍යනේ. බැංකු මාර්ගයෙන් හෝ නැත්නම් මූල්‍ය අතරමැදිකරණය හරහා සම්පාදනය කරගත්තොත් වක්‍ර මූල්‍යනේ. මේ වචන හුරු වෙන්න. මේ වචන මේ පද සංකල්ප හුරු නොවුනම තමයි අපට විෂය නිර්දේශය තේරෙන්නේ නැහැ කියන්නේ. පාඩම් ඒකක තේරෙන්නේ නැහැ. පාඩම් පරිච්ඡේද තේරෙන්නේ නැහැ. පාඩම් ඒකකේ තේරෙන සමහර එක පරිච්ඡේදයක් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද මේ වචන හුරු නැති නිසා. දැන් මූල්‍ය අතරමැදිකරණය කියන්නේ මොකද්ද? බැංකුවක් නැත්තම් මූල්‍ය ආයතනයක් කරන්නේ මොකද්ද? අතරමැදි සේවයක් තමයි කරන්නේ. ඇයි? විවිධ මහජන කොටස් වලින් ජංගම ඉතිරි කිරීමේ සහ ස්ථාවර වශයෙන් තැන්පතු බාර ගන්න. මිනිස්සුගේ මුදල් තැන්පතු වශයෙන් බාර ගන්න. ඒ බාරගත් මුදල් මොකද කරන්නේ? තවත් මහජන කණ්ඩායම් වලට ණය දෙනවා. ඉතින් අතරමැදි සේවයන්නේ කරන්නේ. ඒගොල්ලෝ මිනිස්සුගේ මුදල් අරගෙන තවත් අයට ලබා දෙනවා. අතරමැදිකරණ කියන්නේ ඒක තමයි. එහෙනම් ඒ අතරමැදි සේවයක් කරන නිසා අපි කියනවා බැංකුවකින් අර මුදල් සම්පාදනය කරගත්තොත් බැංකුවකින් ණයක් ලබා ගත්තොත් ඒක තමයි මූල්‍ය අතරමැදිකරණය කියන්නේ. හරිද? එහෙනම් මූල්‍ය අතරමැදිකරණය හේවත් මූල්‍ය ආයතනයක් හරහා සම්බන්ධ වෙලා අපි අර මුදල් සම්පාදනය කරොත් මූල්‍ය රැස් කළොත් ඒක තමයි වක්‍ර කියන්නේ. එහෙම නැතුව බැංකු සම්බන්ධ කරන්නේ නැතුව ව්‍යාපාර විසින්ම කොටස් නිකුත් කිරීම, ණයකර නිකුත් කිරීම වැනි ක්‍රම කෙලින්ම සමාගම් කරනවනේ. කරොත් ඒක ඍජු මාර්ග නැත ඍජු මූල්‍යනේ. එහෙනම් බැංකු අයිරාව, කොටස් නිකුතුව, රඳවාගත් ලාභ, කල්බදු. ආහන ප්‍රශ්න දැන් මම දන්නවා ඔබටත් තේරෙනවා ඇතිනේ. X සහ Y තීරු නිවැරදිව ගැලපුවට ලැබෙන පිළිතුර. ගලපන්න බලන්න. බැංකු අයිරාව. බැංකුව කියද්දි කිසි ප්‍රශ්නයක් නැහැ වක්‍රයි. අයිරාවක් වෙන්න පුළුවන්, වෙනත් කෙටිකල් ණයක් වෙන්න පුළුවන්, මැදිකල් හෝ දිගුකල් ණයක් වෙන්න පුළුවන්, පාරිභෝගික ණයක් වෙන්න පුළුවන්, ව්‍යාපාරික ණයක් වෙන්න පුළුවන්, අපනයන ණයක් වෙන්න පුළුවන්, ආනයන ණයක් වෙන්න පුළුවන්, කර්මාන්ත ණයක් වෙන්න පුළුවන්, කෘෂිකාර්මික ණයක් වෙන්න පුළුවන්. බැංකුවකින් ගත්තොත් ඒක මොකද? වක්‍රයි. එහෙනම් වක්‍ර වලට එනවා එක. කොටස් නිකුතු කෙලින්ම සමාගමක් විසින් කරන්නේ. සමාගම්නේ කරන්නේ කොටස් නිකුත් කිරීම. බැංකු සම්බන්ධයක් නැහැ. එහෙනම් කෙලින්ම ව්‍යාපාර විසින් අර මුදල් රැස් කරන ඍජු මූල්‍යනේ. දෙකෙන් මෙතනට. රඳවාගත් ලාභ. ලාභ කියන්නේ ව්‍යාපාරයට බාහිරින් ලැබිච්ච අතිරේක මුදලක් කියලා මම හැමදාම කියනවා. ඒක රඳවගත්තොත් ඒක ව්‍යාපාරේ විසින් මූල්‍ය සම්පාදනය කරගත්ත වෙනවා. බැංකුවක් සම්බන්ධ නැහැ. එහෙනම් ඒකත් ඍජු. 2.3 කල්බදු සමාගම්, ලීසින් සමාගම් කියන්නේ මූල්‍ය ආයතනනේ, විශේෂිත මූල්‍ය ආයතනනේ මහ බැංකුව අර්ථානුව. එහෙනම් ඒවත් මූල්‍ය ආයතන නම් මූල්‍ය ආයතනකින් නම් ගත්තේ වක්‍ර. එහෙනම් මෙතෙන්ට එන්නේ එක වගේම හතරක් තියෙනවා. උච්චරයි. A වලට එනවා 2.3යි, B වලට එනවා 1.4යි. A වලට 2.3. මෙතන A වලට 2.3, B වලට 1.4. A වලට 2.3, B වලට 1.4. මේ තියෙන උත්තරේ. දැන් මේකත් පටල ගන්න මේක බොහොම ළඟින් යන විදිහට දාලා තියෙන්නේ. ඒ වගේ සාමාන්‍යයෙන් සමාන උත්තර දෙකක් දානවා. තේරුණාද? අපි ඒක හරියට බැලන්ස් කරගන්න ඕනේ. එහෙනම් උත්තරේ 4. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2013 විභාගයට යොමු වෙච්ච ප්‍රශ්න.
පහත දැක්වෙන්නේ මූල්‍ය කළමනාකරණයට අදාළ ආයෝජන තීරණ හා මූල්‍ය තීරණ සමහරකි. අපි එතකොට බලමු මේක එකිනෙක පොඩ්ඩක් විග්‍රහ කරලා බලමු. ව්‍යාපාර පුළුල් කිරීමේ තීරණ. පුළුල් කිරීමේ තීරණ කිව්වොත් මොකද්ද? පුළුල් කරනවා කියන්නේ කම්මල් ඉදි කරනවා, එක්ක ඔය ගොඩනැගිලි මිල දී ගන්නවා, රත වාහන මිල දී ගන්නවා. මොකද්ද? අර මුදල් යෙදවීමක් නේ. එහෙනම් ඒක ආයෝජන තීරණය. මේක පැහැදිලිවම ආයෝජන තීරණය. ඊළඟට ණය ගැතියන් පිළිබඳ තීරණ. ණය ගැතියන් පිළිබඳ තීරණ. දැන් මේක දෙපැත්තක් තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න මම කියන එක අවස්ථානුකූලයි. දැන් ණය ගැතියෝ කියන්නේ අපි ණයට වික්කමනේ ණය ගැතියෝ ඇති වෙන්නේ. අපි භාණ්ඩ ණයට විකුණනවා. භාණ්ඩ ණයට විකුණනවා. භාණ්ඩ ණයට විකුණන්නත් භාණ්ඩ තියෙන්න එපයි. මං කියන එක තේරෙනවද? දැන් ඔබ ණය ගැතියෝ නම් මං ඔබට භාණ්ඩ ණයට විකුණන්න එපයි. ණයට විකුණන්නේ නැතුව මං කියන ඕගොල්ලෝ මගේ ණය ගැතියෝ වෙන්නේ. එහෙම නිකන් ණය ගැතියෝ වෙන්න. ඕගොල්ලන්ට එහෙම මේ අසනීපයක් නැහැ නේ. එහෙම වෙන්නේ නැහැ නේ. මම භාණ්ඩ දෙන්න එපයි. දෙන්න භාණ්ඩකෝ. මම භාණ්ඩ නිපදවන්න ඕනේ. ඒකට මුදල් යොදවන්න ඕනේ. එක්ක මම භාණ්ඩ පිටතින් මිලදී අරගෙන විකුණන්න ඕන ලාභයක් තියන. ඒත් මුදල් යොදවන්න ඕනේ. එහෙනම් ඒ අතින් බලද්දි මොකද්ද? මේක මුදල් යෙදවීමක්. ඒක සමහර ප්‍රශ්නවල අපිට මේ විදිහට හිතන්න වෙනවා. මම කියන එක තේරෙනවද? මේක දෙවිදිහටම හිතන්න වෙනවා. සමහර ප්‍රශ්නවල හිතන්න වෙන විදිහට. නමුත් දැන් ණය ගැතියෝ කියලා ශේෂපත්‍රය පෙන්눔 කරනවා නම් ඒ කියන්නේ අපිට මුදල් ලැබී යුතුනේ. ඕගොල්ලෝ මුදල් ගෙවුවොත් ණය ගැතියෝ පෙන්වන්න බෑනේ. එහෙනම් භාණ්ඩ වික්කට පස්සේ ණය ගැතියෝ කියලා ශේෂයක් පෙන්වනවා නම් ඒ කියන්නේ මොකද්ද? අපිට මුදල් ලැබෙන්න තියෙනවා. එහෙනම් ඒක මූල්‍ය සම්පාදන මාර්ගය. එහෙම ගත්තොත් මේක මූල්‍ය තීරණයක් වෙනවා. මූල්‍ය නැත්තම් මූල්‍යන තීරණයක් වෙනවා. වෙළඳ නැහිමියන් පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. ජංගම බැරකම්නේ. ජංගම බැරකම් වලින් කරන්නේ කෙටි කාලින මූල්‍ය සම්පාදනය කර ගැනීම. එහෙනම් ඒකත් මූල්‍ය තීරණයක්. මූල්‍ය සම්පාදනය නම් මූල්‍ය තීරණය. බැංකු අයිර ඒත් එහෙමයිනේ. කෙටි කාලින මූල්‍ය සම්පාදනය මූල්‍ය තීරණය. වෙළඳ තොග අපි විකිණීම සඳහා භාණ්ඩ තොග අත්පත් කරගන්නවා. නැත්නම් භාණ්ඩ තොග නිෂ්පාදනය කරනවා. මුදල් යෙදවීමක් පැහැදිලිවමනේ. එහෙනම් ආයෝජන තීරණය. ආයෝජන තීරණය. මේකෙත් ගැටලුවක් තියෙනවා. ලාභාංශ පිළිබඳ තීරණ. ලාභාංශ. කොටස් හිමියන්ට කොටස් වල ප්‍රතිලාභය. ලාභාංශ පිළිබඳ තීරණකුත් ලාභාංශ ගෙව්වද නැද්ද? පැහැදිලි නෑ. තේරෙනවද? පැහැදිලි නෑනේ. ලාභාංශ සාමාන්‍ය ලාභාංශ කල් තබා ගන්න බෑ. උපචිත කරගන්න අමාරුයි. මොකද වසර අග තමයි ලාභාංශ ගෙවන්නේ. ඒක අපි බලාගෙන ඉන්නවා. අයිතිකරුවන් වශයෙන් අපිට ප්‍රතිලාභය ඕනේ නේ. අයිතිකරුවන්ට වැටුප් ලැබෙන්නේ නෑනේ. ඒතර ඒ ලාභාංශ සාමාන්‍යයෙන් කල් තබන්නේ නෑ. ඒ කියන්නේ උපචිත කරන්නේ නෑ. අපි හිතමු මේක ගෙවනවා කියලා. ගෙවුවොත් මේක මොකද්ද? අනිවාර්යයෙන්ම යෙදවීමක්. ඒකත් ආයෝජන තීරණයක් වෙනවා. හැබැයි ලාභාංශ මාස දෙකකට හරි කල් තබා ගත්තොත් පමා කරගත්තොත් අන්න එහෙනම් කෙටි කල් මූල්‍ය සම්පාදනයක් වෙනවා. ඒකට මූල්‍ය තීරණයක් වෙනවා. නමුත් අපි බොහෝ වෙලාවට මේක ඉංගියක් නැති නිසා අපි හිතන්න වෙනවා ලාභාංශ සාමාන්‍යයෙන් කල් තබන්න බැරි එකක් නිසා උපජිත කරන්න බැරි නිසා ගෙව්වා කියන මානසිකත්වයෙන් ගත්තොත් ආයෝජන තීරණය. එහෙම ගත්තොත් උත්තරේ එන්නේ BCD. 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 BCD කියන්නේ උත්තරේ 2. වඩා හොඳ උත්තරේ BCD කියලා ගන්න එකයි. 2. ඊළඟ ප්‍රශ්නේ බලමු. පහස් සඳහන් මූල්‍ය සම්පාදන මාර්ග අතුරෙන් ස්ථාවර මූල්‍ය මාර්ගයක් ලෙස පිළිගත හැක්කේ. ස්ථාවර ඒ කියන්නේ දිගු කාලීන මූල්‍ය මාර්ගයක්. තේරුණාද? උකස්කරය, ණයකරය, දිගු කාලීන බැංකු ණය, සාමාන්‍ය කොටස්, කල්බදු. උකස්කර කොම ගොඩාක් එක කෙටි කල් වෙන්න පුළුවන්, දිගු කල් වෙන්න පුළුවන්. ණයකරය ගොඩක් වෙලාවට මැදි කල් වෙන්න පුළුවන්, දිගු කල් වෙන්න පුළුවන්. හරිද? දිගු කාලීන බැංකු ණය පැහැදිලිවම දිගු කල්. කල්බදුත් ගොඩක් වෙලාවට මැදි කල් හෝ දිගු කල්. තේරුණාද? එතකොට කොහොමද මේක තෝරන්නේ? ස්ථාවර දැන් සාමාන්‍ය අපි ස්ථාවර මූල්‍ය මාර්ගයක් කියලා කියන්නේ නැහැනේ. අපි කියන්නේ කෙටි කාලීන මූල්‍ය මාර්ග, දිගු කාලීන මූල්‍ය මාර්ග. සාමාන්‍ය කොටස් දෙකතුව ණයකර බැංකු ණය දිගු කාලීන මූල්‍ය මාර්ග. බැංකු අයිරා ණය හිමියෝ මොනවද? කෙටි කාලීන මූල්‍ය මාර්ග. උපචිතදම් පමා කිරීම කෙටි කාලීන. එහෙමනේ. මේ ස්ථාවර වචනයක් මේකේ දාලා තියෙනවා. කාලයකට පස්සේ බය වෙන්න එපා. ස්ථාවර කිව්වම. තේරුණාද? ඒකත් එක්ක තමයි ඔයගොල්ලන්ට මේක ටිකක් අපහසු වෙන්නේ. හිතන්න වෙන්නේ. එහෙමනම් මේ ණයකරයත් මැදි කල්, එක්ක දිගු කල්. බැංකු ණය කොහොමද දිගු කල්. සාමාන්‍ය කොටස් දිගු කල්. කල්බදු ගොඩක් වෙලාට දිගු කල්. නැත්නම් මැදි කල්.
දැන් ණය කරේ ස්ථාවර නෑනේ. අවුරුදු 5න් කල්පිරුත් ආපහු ගෙවනවා. කල්බදුත් එහෙමයි. දිගු කාලේ බැංකු ණයත් අවුරුදු 10ක් තුල පියවන්න ඕනේ. නමුත් සාමාන්‍ය කොටස් එහෙම නෙවෙයි. ඒක වචනාර්ථයෙන්ම දිගු කාලීනයි. සාමාන්‍ය කොටස් ආපසු නිදහස් කරන්න යාවර කිරීමේදී එහෙනම් සාමාන්‍ය කොටස් වලින් ප්‍රාග්ධනය රැස් කරලා ගොඩනැගිලි යන්ත්‍ර උපකරණ ඕනෑම ස්ථාවරවත්කමක් දීර්ඝ කාලයකට උපදවා ගන්න පුළුවන්. එහෙනම් ස්ථාවර බවක් තියෙන මොකේද? සාමාන්‍ය කොටස්. ඒ නිසා අපි තෝරගන්නවා මොකද්ද? සාමාන්‍ය කොටස්. සාමාන්‍ය කොටස් උත්තරේ 4. ස්ථාවර. යම් විදියකින් අපි හිතමු සාමාන්‍ය කොටස් කියන එක මං අයින් කරලා දැම්ම කියලා හිතන්නකෝ. මේක නෑ කියලා හිතන්න. උත්තර 4යි තියෙන්නේ. දැන් උත්තරේ මොකද්ද? දැන් උත්තරේ නම් උකස් කරේ කොහොමත් ගන්න බෑ. මොකද ඒක කෙටි කල් පෙතර බරයිනේ. ණය කර දිගු කල් බැංකු ණය කල්බදු. මේකෙන් දැන් වඩා දිගු කල් වෙන්නේ. දැන් විස්තර වෙන්නේ මොකද්ද? දිගු කල් බැංකු ණය. නමුත් සාමාන්‍ය කොටස් තියෙන නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. උත්තරේ තෝරන්න ලේසි. 4 වෙනි එක. ඊළඟට අපි බලමු ණය සාධ්‍යකරණය ඩෙට් ෆැක්ටරි යනු. මතකද ණය සාධ්‍යකරණය කියලා කියන්නේ ඔබ ණය ගැතියු මගේ. මම ව්‍යාපාරිකයෙක්, ඔබත් ව්‍යාපාරිකයෝ, ඔබ මගේ ණය ගැතියු. ඔබ මට මාස 4කින් තමයි සල්ලි ගෙවන්න පොරොන්දු වෙලා තියෙන්නේ. නමුත් මාසයක් විතර ගියාට පස්සේ මට ලොකු ද්‍රවශීලතා ප්‍රශ්නයක් තියලා සල්ලි අවශ්‍ය වෙනවා. ඔබට මං කියන 10%ක් වට්ටම් දෙන්න ඉක්මනින් ගෙවන්න. ඔබට ඒ හැකියාවක් නැහැ. මට බල කරන්නත් බෑ. ඔබ වරදක් කරලා නැහැනේ. කල් තියෙනවනේ. එහෙනම් මට එකම එක විකල්පයක් තියෙනවා. ඒ තමයි සාධ්‍ය ආයතන තියෙනවනේ. ෆැක්ටරි ඉන්ස්ටිටියුෂන්. මම සාධ්‍ය ආයතනයකට ඔබෙන් ලැබී යුතු ණය අය කර ගැනීමේ අයිතිය මම සාධ්‍ය ආයතනයකට පවරනවා. පවරලා සාධ්‍ය ආයතනෙ මම මුදල් ලබා ගන්නවා. ඔබ මට ගෙවී යුතු මුදල් මම සාධ්‍ය ආයතනෙ ලබා ගන්නවා. හැබැයි ඉතින් සාධ්‍ය ආයතනේ කොමිස් මුදලක් එකට මගෙන් අය කරගන්න. කමක් නැහැ. මාස 4කට පස්සේ මුළු මුදල ලැබෙනවාට වඩා 5% කොමිස් එකක් අය කරත් මට ඒක වාසිදායකයි උද්දමනත් එක බලන්න. ඒතකොට මට සාධ්‍ය ආයතනේ ගෙවනවා. සාධ්‍ය ආයතනේ ඔබෙන් එක එකවර හෝ කොටස් වශයෙන් අය කරගන්නවා. ඕක තමයි ණය සාධ්‍යකරණය කියලා කියන්නේ. දල වශයෙන්. ඉතින් ඔය අදහස තියෙන උත්තරයක් බලමු. ණය ගැතියන්ගෙන් ඉක්මනින් මුදල් ලබා ගැනීමට කටයුතු කිරීම වැරදි. එහෙම පුළුවන් නම් සාධ්‍යකරණයට යන්නේ නැහැ නේ. ණය එකතු කිරීම සාධාරණීකරණය කිරීමයි. මම දන්නේ ඒක කොහොමද කියලා බලමු. ණය එකතු කිරීමේ කාලය දීර්ඝ කිරීම වැරදි. ණය ගැතියන්ගෙන් අඩමාන ණය කිරීම වැරදි. ණය ගැතියන් තෙවැනි පාර්ශවයකට විකිණීම ණය ගැතියන් තෙවැනි පාර්ශවයකට විකිණීම. මොකද කියන්නේ? ඒකත් හිතන්න පුළුවන් නේ. ණය ගැතියන් තෙවැනි පාර්ශවයට විකිණීමක් වගේ දෙයක් වෙනවනේ. දැන් මගේ ණය ගැතිය ඔබෙන් ලැබී යුතු මුදල් මොකද කරන්නේ? මම බාර ගන්නවා තුන්වන පාර්ශවයක්. කවුද? සාධ්‍ය ආයතනයක. සාධ්‍ය ආයතනයට පවරනවා ඔබෙන් ණය කරගන්න. එහෙනම් ණය ගැතියන් තෙවැනි පාර්ශව විකිණීම හා සමානයි. ඒක මේකත් උත්තරයට ගන්න පුළුවන්. තේරුණාද? ඊළඟට ණය එකතු කිරීම සාධාරණීකරණය කිරීම. ඒකෙත් පුරි අර්ථයක් තියෙනවනේ. ණය එකතු කිරීම සාධාරණීකරණය කිරීම. තේරුණාද? ඒ කියන්නේ දැන් ණය ගැතියන්ගෙන් ඉක්මනින් මුදල් එකතු කරගන්න බෑ. මොකද තව කල් තියෙනවා, කල් පෙරෙන්න. ඒ නිසා මම සාධාරණ ක්‍රමයක් අනුගමනය කරනවා. මම සාධ්‍ය ආයතනයකට ණය ගැතියන්ගෙන් එකතු කර ගැනීම අයිතිය පවරලා හරිද? මම සාධ්‍ය ආයතනෙන් කොමිස් මුදලකට යටත්ව වට්ටමකට යටත්ව මම මුදල් ලබා ගන්නවා. ඒතර ණය ගැතියට මම පීඩනයක් දෙන්නේ නැහනේ. මං එයාට බලපෑම් කරන්නේ නැහනේ, තර්ජන කරන්නේ නැහනේ. එයා ගිවිසගත්තේ 4කින් ගෙවන්න. මං ඒකට ඊට දෙනවා. දීලා මම එයාට කියනවා එහෙනම් මට ගෙවිය යුතු මුදල මාස 4කට පස්සේ සාධ්‍ය සමාගමකට ගෙවන්න. මං සාධ්‍ය සමාගමෙන් ගන්නවා. අනිතොට අර ණය එකතු කිරීම සාධාරණ විදියකට කිරීමක් කරනවා. ඒ අර්ථෙත් ගන්න පුළුවන්. වඩා හොඳ එක මොකක්ද ඔබ හිතන්නේ? තප්පර 5ක් තුල උත්තර දෙන්න බලන්න. ඔව්. එතකොට මොකද්ද හිතෙන්නේ? මේ දෙකටම අපිට ලකුණු දෙන්න පුළුවන්. තේරුණාද? ණය එකතු කිරීම සාධාරණීකරණය කිරීමකුත් මේක වෙනවනේ. කියන්නේ අපි ණය ගැතියට පීඩනයක් දෙන්නේ නැහැ. ඔයාට මාස 4ක් දුන්නට මං 10%ක් වට්ටම් දෙනවනේ. ඔයා දැන් දෙන්න ඕනේ. මට කොහොම හරි සල්ලි ඕනේ. එහෙම කරන්නේ නැහනේ. එයාව පීඩනයපත් කරන්නේ නැතුව අපි සාධ්‍ය ආයතනයකින් සල්ලි ගන්නවා, සාධ්‍ය ආයතනයට බාර කරනවා, මාස 4න් පස්සේ යන්නේ ආය කරන්නේ. සාධාරණීකරණයකුත් තියෙනවා.
මේක කියනවා ණය ගැතියන් තෙවැනි පාර්ශ්වයකට විකිණීමයි. ඒ ගැන මොකද කියන්නේ? මට ඔබෙන් ලැබිය යුතු ණය ගැතියා කියන ඔබෙන් ලැබිය යුතු මුදල් අය කර ගැනීම මම සාධ්‍ය ආයතනයට පවරනවා. සාධ්‍ය ආයතනය කවුද? තුන්වන පාර්ශ්වය. මමත් ඔබත්නේ එක සහ දෙක පාර්ශ්වයන් වෙන්නේ. තේරුණාද? එහෙනම් සාධ්‍ය ආයතනය මට සල්ලි ගෙවනවා ඔබෙන් මාස 4 අවසානයේ ගන්නවා. වඩා හොඳ මොකද්ද? දැන් මේ සාධාරණීකරණය කියන එකට වඩා මේක ඍජුයිනේ. මේක ටිකක් වක්‍රයි නිකන් අපේ අර වටේ යනවා වගේනේ උත්තරේ තියෙන්නේ. ඍජු නිසා වඩා හොඳ මොකද්ද? පස්වෙනි උත්තරේ. ණය ගැතියන් තෙවැනි පාර්ශ්වයකට විකිණීමයි කියන උත්තරේ තමයි සාර්ථක වෙන්නේ. තේරුණාද? ඒක නැති වුණා නම් අනිවාර්යයෙන්ම දෙවෙනි උත්තරේ තෝරගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳම උත්තරේ වෙන්නේ වැඩි බර තැබීම වෙන්න ඕනේ පස්වෙනි එකටයි. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නෙත් බලමු. පහත් සඳහන් දෑ අතුරෙන් අභ්‍යන්තර මූල්‍ය මාර්ගයක් ලෙස නොසලකෙන්නේ. අභ්‍යන්තර මූල්‍ය මාර්ගයක් ලෙස නොසලකෙන්නේ. මතකනේ මූල්‍ය මාර්ග නිරන්තරයෙන් මහනවා. රඳවාගත් ලාභය, කොටස් නිකුතුවය, අතිරේකවත්කම් විකිණීමය, ෂේ සඳහා වෙන් කිරීමය, කාරක ප්‍රාග්ධනය අඩු කිරීමය. අභ්‍යන්තර මූල්‍ය මාර්ගයක් ලෙස නොසලකෙන. ඒ කියන්නේ බාහිර මාර්ගයක් ගන්න. රඳවාගත් ලාභ පැහැදිලිවම අභ්‍යන්තරනේ. ව්‍යාපාරය තුලින් ජනනය කර ගැනීමන්නේ. කොටස් නිකුතුව මොකද්ද? පැහැදිලිවම බාහිරයි. අහන්නේ අභ්‍යන්තර මූල්‍ය මාර්ගයක් ලෙස නොසලකෙන්නේ කියන්නේ මොකද්ද? බාහිර මූල්‍ය මාර්ගය. පැහැදිලිවම සාමාන්‍ය කොටස් නිකුත් කළත්, වර්ණීය කොටස් නිකුත් කළත් බාහිරින් සම්පාදනය කරන ක්‍රමයක් ඒකනේ. එහෙනම් ගොඩක් වෙලාට එන්නේ උත්තරේ මේක. අතිරේකවත්කම් විකිණීම අභ්‍යන්තරනේ. අතිරේකවත්කම් විකුණුන සල්ලි කාටවත් අපි ගෙවන්න බැඳිලා නෑනේ. ඒක ව්‍යාපාර රැඳෙනවා. අභ්‍යන්තරයි. ෂේ සඳහා වෙන් කිරීම ලාභෙන් රඳව ගැනීම. ඒකත් අභ්‍යන්තරයි. කාරක ප්‍රාග්ධනය අඩු කිරීම. කාරක ප්‍රාග්ධනය අඩු කිරීම කියන්නේ මොකක්ද? කාරක ප්‍රාග්ධනය අඩු කරනවා කියන ගොඩක් වෙලාවට අපි ජංගම වත්කම් මුදල් බවට පත් කරගන්නවා. පත් කරගත්තම කාට හරි දෙන්න ඕන නැහැ. එහෙනම් ඒකත් අභ්‍යන්තරයි. පැහැදිලිම උත්තරය නම් 2. බාහිර මාර්ගනේ 2. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. පහත් සඳහන් ප්‍රකාශ දෙක සැලකිල්ලටගෙන නිවැරදි පිළිතුර තෝරන්න. ප්‍රකාශ දෙකක් තියෙනවා. ඒ ප්‍රකාශ දෙක සැලකිල්ලට අරන් නිවැරදි පිළිතුර තෝරන්න. සමාගමක දිගුකාලීන වර්ධනයේ සමහර විට කොටස් හිමියන්ගේ පරමාර්ථ සමග ගැටිය හැකිය. සමාගමක දිගුකාලීන වර්ධනය සමහර විට කොටස් හිමියන්ගේ පරමාර්ථ සමග ගැටිය හැකිය. 2. කොටස් හිමියන් ඉහළ ලාභාංශ බලාපොරොත්තු වන විට රඳවාගත් ලාභ අඩු විය හැකිය. උත්තරේ තියෙනවා පළමු ප්‍රකාශයේ නිවැරදි එහෙත් දෙවැන්න වැරදි. පළමු ප්‍රකාශයේ වැරදි එහෙත් දෙවැන්න නිවැරදි. පළමු ප්‍රකාශය හා දෙවෙනි ප්‍රකාශය දෙකම නිවැරදි. ඊළඟ එක දෙකම වැරදි. ඊළඟ එකේ ප්‍රකාශ දෙක අතර සම්බන්ධතාවක් නැත. උළුට ආවද නෑ නේද? දෙවෙනවර කියවන්න අනිවාර්යයෙන්. පහත් සඳහන් ප්‍රකාශ දෙක සැලකිල්ලටගෙන නිවැරදි පිළිතුර තෝරන්න. සමාගමක දිගුකාලීන වර්ධනය. දීර්ඝකාලීනව සමාගම කිසියම් වර්ධනයක් ලබනවා නම් සමහර විට කොටස් හිමියන්ගේ පරමාර්ථ සමග ගැටිය හැකිය. ඒක හරිද? දැන් සමාගමක් දිගුකාලීනව වර්ධනය කර ගැනීම තමයි කොටස් හිමියන්ගේ පරමාර්ථ වෙන්නේ. කොටස් හිමියන්ගේ ඉලක්ක වෙන්නේ. දැන් දිගු කාලේ වර්ධනය උනේ නැත්තම් තමයි අන්න කොටස් හිමියන්ගේ පරමාර්ථ එක්ක ගැටෙන්නේ. මොකද සමාගමක කොටස් හිමියන් වෙනුවෙන් සමාගම කළමනාකරණය කරන්න අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නවනේ. එහෙනම් අධ්‍යක්ෂක මණ්ඩලය හරියට වගකීම ඉෂ්ට කරලා නැහැ වර්ධනයක් උනේ නැත්තම්. අන්න කොටස් හිමියන්ගේ පරමාර්ථ එක්ක ගැටෙනවා. දැන් මේක ගැටීමක් නෑනේ. කොටස් හිමියන්ගේ ප්‍රාර්ථනාව දිගු කාල වර්ධනය තමයි. එහෙනම් මේ ප්‍රකාශය වැරදි පැහැදිලිව. පැහැදිලිවම වැරදි. කොටස් හිමියන් ඉහළ ලාභාංශ බලාපොරොත්තු වන විට රඳවාගත් ලාභ අඩු විය හැකිය. ඒ කියන්නේ මොකද කියන්නේ? කොටස් හිමියන් ඉහළ ලාභාංශයක් බලාපොරොත්තු වෙනවා නම් රඳවාගත් ලාභ සංචිත අඩු වෙනවා. ඒක හරි. ඇයි? දැන් ලාභ තුලින් වැඩිපුර රඳව ගත්තොත් ලාභාංශ අඩු වෙනවා. ලාභාංශ වැඩියෙන් ගෙවුවොත් රඳව ගන්න ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් කොටස් හිමියන් ඉහළ ලාභාංශයක් බලාපොරොත්තු වෙලා ඒක ලබා ගන්නවා නම් රඳවගත් ලාභ අඩු වෙන්න පුළුවන්ද? හරි. එහෙනම් ඒක නිවැරදි. පළමු ප්‍රකාශයේ වැරදි, දෙවෙනි ප්‍රකාශයේ නිවැරදි. මොකද උත්තරේ? පළමු ප්‍රකාශයේ නිවැරදි එහෙත් දෙවැන්න නෑ. වැරදි. පළමු ප්‍රකාශයේ වැරදි එහෙත් දෙවැන්න නිවැරදි. එහෙනම් උත්තරේ පැහැදිලිවම 2. පැහැදිලිවම උත්තරේ 2.
ඒක බොහොම කල්පනාවෙන් කියවම තේරුම් ගන්න පුළුවන්. හොඳයි අපි අද පාඩම් පරිච්ඡේදයනුත් මූල්‍ය කළමනාකරණය හා සම්බන්ධ MCQ ප්‍රශ්න බහුවර්ණ ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරා. එක එක ප්‍රශ්නවල තියෙන ප්‍රවේශයන්ගේ තියෙන අසමානතා අපි දැක්කා. එක එක අසමාන වූ බහුවර්ණ ප්‍රශ්නයන්ට අපි ප්‍රවේශ විය යුතු ආකාරය, පිළිතුරු අතර සැසඳන ආකාරය සහ නිවැරදි පිළිතුර තෝරන ආකාරය අපි හොඳින් අවබෝධ කරගත්තා. සමහර ප්‍රශ්න අපි අනුමාන ප්‍රශ්නත් නිර්මාණය කරන්න අපි අවබෝධය ලබා දුන්නා. මම හිතනවා දැන් ඔබට මේ මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් විවිධ බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයේ ඕනෑම නව බහුවර්ණ ප්‍රශ්නයකට ඔබට මුහුණ දීමේ ශක්තිය තියෙනවා. ඒත් එක්කම මේ බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡාවේදී ඔබ දැක්කා මූල්‍ය කළමනාකරණයේ ප්‍රධාන සංකල්ප කීපයක්ම බහුවර්ණ ප්‍රශ්න වලට හැම වර්ෂයකම සම්බන්ධ කරන බව. මූල්‍ය කළමනාකරණයේ තීරණ, මූල්‍ය කළමනාකරණයේ අරමුණු, ප්‍රධාන මූල්‍ය මාර්ග අමතක කරන්න බෑනි. අන්න ඒ වගේ ඔබ අවබෝධයක් ගන්න මේ බහුවර්ණ ප්‍රශ්න යොමු වෙන ශ්‍රේෂ්ඨ පවා නේ ස්ථානීය පවා අපි හඳුන ගැනීමෙන් විභාගෙදී කිසිම අපහසුකින් තොරව පිළිතුරු ලියන්න පුළුවන්කම ලැබෙනවා. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදවලුත් මේ වගේ බහුවර්ණ ප්‍රශ්න තවදුරටත් සාකච්ඡා කරලා අපි ඕගලන්ට කිසිම පැකිලීමකින් තොරව විශ්වාසයෙන් නිවැරදිව ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමේ කුසලතාවය වර්ධනය කරගන්න උත්සාහ කරනවා. අනිවාර්යයෙන්ම ඉදිරි පාඩම් පරිච්ඡේදත් පරිශීලනය කරන්න කියලා ඉල්ලනවා. අපි නැවත ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් හමු වෙමු.